තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු ධර්ම සාකච්ඡාව අපේ සදහම් හමුව ආරම්භ කරන්නටයි මේ සූදානම. අද දිනය විවාහාර වර්ෂයෙන් 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ 8 වෙනි සෙනසුරාදාව අපි සුපුරුදු ආකාරයෙන් අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අපි මේ විදියට මුණ ගැහෙන්නේ. ඒ වගේම සුපුරුදු අපේ කල්යාණ මිත්‍ර පිරිස අදත් අපේ සදහම් හමුවට එකතු වෙනවා. පූජනීය ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස හැමදෙනාම අපි ඊටාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. පළමුවෙන් අපි මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා බුද්ධ වන්දනා කරලා අපේ දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි හැම දිනාගෙන්ම අපි වටිනා කටයුත්තක යෙදී සිටිනවා. අඛණ්ඩව මෙවැනි දහම් හමුවක් අපි පවත්වාගෙන එනවා. අපි සියලු දෙනාගේම ධර්මාවබෝධය පිණිස දැනටමත් අපි මේ කරගෙන යනා වූ උතුම් කටයුත්ත තව දුරටත් සාර්ථක කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයක් හැටියට, ඒ වගේම ධර්ම ප්‍රතිපදාව විවර කර ගැනීමක් හැටියට කරන කටයුත්තක් අපේ මේ දහම් හමුව. මේ වන විට අපි සතිපට්ඨාන භාවනා ක්‍රමය තමයි අපි පුහුණු කරන්නේ. සිහිනුවන වැඩිම, සතිමත් බව වැඩිම කියන මාතෘකාව තියාගෙන ඊට අදාළව මහා සතිපට්ඨාන දේශනාව අපි ගුරු උපදේශය හැටියට තියාගෙන හි කමඨහන් සූත්‍රයේ පිළිවෙල අනුව සාකච්ඡා කරමින් ඉදිරියට යෑමක් අපේ මේ ධර්ම සාකච්ඡා මාලාවේ තියෙන්නේ. මේ වන විට අපි සූත්‍රයේ අනුපිළිවෙල අනුව ගත්තොත් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන පිළිවෙලට 4 වෙනි පියවර දක්වා ධම්මානුපස්සනා දක්වා විදින් තිබෙනවා. ධම්මානුපස්සනාවෙත් කමඨහන් තිබෙනවා නීවරණ පබ්බ, කන්ද පබ්බ, ආයතන පබ්බ, බොජ්ජංග පබ්බ, සච්ච පබ්බ වශයෙන් පියවර 5ක් හිත ඇතුළත් වෙලා තියෙනවා. නැත්නම් කමඨහන් වශයෙන් 5ක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි ධම්මානුපස්සනාව සුවිශේෂයි. හැම දෙයක්ම ධර්මතා හැටියට තමයි ධම්මානුපස්සනා පුහුණුවේදී අපි මේ තේරුම් ගන්න සහ පුහුණු වෙන්නේ. ඒක ටිකක් දුෂ්කරයි කියලා අපි මේ ධම්මානුපස්සනාවට ප්‍රවේශ වුණු අවස්ථාවේම කතා කළා. මන්ද අපි ධර්මතා හැටියට නෙවෙයි මෙතෙක් අපේ ජීවිතේ බොහෝ දේ සමග ගනුදෙනු කරන්නේ. පුද්ගලයෝ හැටියට, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු හැටියට, ඒ වගේම කාලගුණ දේශගුණ තත්ත්වයන් හැටියට, ගතිගුණ හැටියට නොඑක් නම් ගම් අපිම දීලා ඒ නම් ගම් වලට අපිම යම් යම් වටිනාකම් නොවටිනාකම් සපයලා ඒ වටිනාකම් නොවටිනාකම් සමග ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් ඒවා අඩු වැඩි කිරීම, ඒවාට අලුතෙන් එකතු කිරීම, සංශෝධනය කිරීම, සංස්කරණය කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ආදී ටිකක් වෙනස් වැඩපිළිවෙලක්. මේක ටිකක් දහමට අනුව කියන්න පුළුවන් මේක විකෘතියක් කියලා. නමුත් ලෝක සම්මතයේ හැටියට සම්මුති ලෝකයේ තුල මේවා විකෘතීන් කියලා කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ ඒවා ප්‍රകൃතිය කියලා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක තමයි
ස්වභාවය කියලා කියන්නේ. නමුත් මේ විකෘතිය, දැක්මේ විකෘතිය සහ ක්‍රියාකාරකමේ විකෘතිය හරියට ප්‍රകൃතියට එන්නේ ධම්මානුපස්සනාවේදී තමයි. අපි මේ සරලව කිව්වොත් අපි නාම ධර්ම රූප ධර්ම වලට නාම ධර්ම රූප ධර්ම හැටියට නොවේ අපි ඒවට යම් යම් නම් ගොත් දීලා තියෙනවා. නාම ගෝත්‍ර සපයලා තියෙනවා අපි ඒවට. එතකොට ඒවා සපයපු ගමන්ම පළවෙනියටම වෙන්නේ අලුත් සංකල්පයක් බිහි කිරීම. ඒ සංකල්පයට එතන ඉඳලා අපි උපාදාන වීමක් වෙනවා. උපාදාන කියන්නේ ඇලෙනව ගැටෙනව මුලා වෙන ගතියක් එනවා. දැන් මම යම් කිසි දෙයකට නමක් දුන්නොත් අපි හිතමු සරල උදාහරණයක්. මම පුද්ගලයෙකුට නමක් දැම්මොත් අපි දරුවෝ උපදිනකොට ඉතින් නම් නැතුව නෙවෙයිනේ උපදින්නේ. ඉතින් සත්‍යයක් හැටියට උපදිනවා. එතකොට කවුරු හරි මට කිව්වොත් ස්වාමීන් වහන්සේ මේ අපේ දරුවට නමක් දාලා දෙන්න කියලා. ඉතින් මම ලෝක සම්මතයේ හැටියට මොකක් හරි ළමයට නමක් දානවා. එතන ඉඳලා මම තමයි මේ නම දැම්මේ. යාට නම දුන්නේ මම. කියලා අර දරුවට අපි නමක් දාලා ඊට පස්සේ නම දාපු මම එක්තරා 아무තු මානසිකත්වයක් හදාගන්න. ඒ ලෝක සම්මත වශයෙන් වැඩක් කරන එක ඇත්ත. ඒක සම්මුතික වශයෙන් ඉතින් කෙනෙකුට නමක් අවශ්‍යයි. එයා වෙන් කරලා අනිත් අයගෙන් වෙන් කරලා හඳුනා ගන්න, ආමන්ත්‍රණය කරන්න. එයාගේ අනන්‍යතාවය, සම්මුතික අනන්‍යතාවය ඉදිරිපත් කිරීමේදී නමක් අවශ්‍යයි. නමුත් මේ නාමකරණය කරන තැනැත්තා ගත්තොත් එයා එතන ඉඳලා මම තමයි මේ නම දැම්මේ මේ ළමයාට. හොඳයි නේද නම? ආදී වශයෙන්. ඊට පස්සේ ඒ ළමයාත් ඒ නම ගන්නවා. මගේ නම මේක. එතකොට මේ කවුරු හරි ඉතින් ඒ ඇහුවොත් ඒ ළමයාගෙන් ඔයාගේ නම මොකද්ද පුතා? ඉතින් එයා කියන්නේ ඒක. ඊට පස්සේ දැන් කවුරු හරි කිව්වොත් මම ඉදිරියේ චී මොකද්ද මේ ළමයාට දාපු නම? කිසිම ගැළපීමක් නැහැ. හරි කැතයි හරි මොනවා හරි මේ පිළිබඳ ඇගීමක් කරොත් එහෙම ඔන්න මට ඒක ගැටලුවක්. ඇයි ඒ මම දාපු නම දාපු මමම ඒක උපාදාන කරයි. ඊට පස්සේ අර ළමයාට කවුරු හරි කිව්වොත් අයියෝ යාගේ නම හරි නෑනේ මොකද්ද මේ නම මේ ආදී වශයෙන් කියලා ඊට පස්සේ එයාට ඒක මේ රිදෙනව නැත්නම් එයාට තරහ යනවා. එහෙම ප්‍රශ්නයක්. දැන් බලන්න මේ අපි මේ සිද්ධිය ධර්මතාවක් විදිහට දැකලා නැතුව ඒ කියන්නේ උපන් දරුවෙකුට ලෝක සම්මතයේ හැටියට කිසියම් නමක් දානවා අය. ඒක පුද්ගලයෙක් ඉතින් කලින් ඉපදිලා ඉන්න මිනිස්සෙක් එපා ඒක කරන්නේ. ඊට පස්සේ ඒ නම ඒ පුද්ගලයා විවාහාර කරනවා. මේක ධර්මතාවක් හැටියට අපි දෙන්නම දකින්නේ නැහැ. නම දාපු මමයි ඒ දරුවයි දෙන්නම දකින්නේ. අපි දෙන්නම මේකට උපාදාන වෙලා මේක ගැන යම් කිසි ආකාරයක ඇගීමක් කරොත් කවුරු හරි ඉතින් අපි ඕකට රණ්ඩුවක් හදාගන්න. ආදී වශයෙන්. දැන් මම මේ උදාහරණය කිව්වේ අපි ධර්මතා මට්ටම ඉක්මවා ගිහිල්ලා නැත්නම් ඒක විකෘතියක් ධර්මතා හැටියට ගනුදෙනුව ප්‍රകൃතිය. ඉතින් මොකද ප්‍රകൃතිය කියලා කියන්නේ එතන කිසි ගැටලුවක් නැහැ, ගැටුමක් නැහැ. දැන් කවුරු හරි කිව්වොත් ඔයා දාපු අර ළමයාට දාපු නම හරි නෑ. බලන්න ඒක කිසි ගැළපීමක් නැහැ. හරි මොන හරි කිව්වොත් ඒතර මම ඒක ධර්මතාවක් හැටියට තියාගෙන තිබුණොත් මට ගැටලුවක් නැහැ. ඕනනම් මට ඊටාම මෘදු විදිහට ඒකත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. එහෙනම් ඔයා සුදුසු නමක් දාන්න අපි ඒ නම අයින් කරලා දාමු ඒක ගැලපෙන්නේ නැත්තම් කියලා. ඉතින් කිසි ගැටලුවක් නැහැ. හැබැයි මම ඒ දරුවට දාපු නම නම දාපු මම
මම තමයි නම හැදුවේ. මම ඒක උපාදාන කරගෙන තිබ්බනම් ඔන්න එතන අපි දෙන්න අතරේ රණ්ඩුවක් එනවා. ඔයා එහෙමද? ඔයා කොහොමද එහෙම කියන්නේ? මම මේ නම් දන්න ඒකේ මේ අර්ථය තියෙනවා. ආදී වශයෙන් කියලා අපි දෙන්න අතරේ රණ්ඩුවක් ඇති වෙනවා. ඉතින් ඒ විදිහට ධර්මතාවක් විදිහට දැක්කොත් මේක නිකන් අර පුද්ගලයෙක්ගෙන් වෙන් කරලා ගන්න තියෙන එක්තරා දෙයක් මෙතන ධර්මතාවක් මේක නාමකරණය කියන එක. දැක්කොත් අපි දෙන්නට ඉතින් ගැටලුවක් නෑ. එතකොට මගේ නම එහෙනම් අපි ඔයා දාපු නම අයින් කරලා අපි වෙන නමක් දාගන්නවා කියලා අර ඒ දරුවගේ දෙමව්පියෝ කිව්වොත් ඉතින් මට ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්තම් මම දාපු නම මම උපාදාන කරගෙන හිටියොත් මම ඒ දරුවන්ගේ දෙමව්පිය එක්ක රණ්ඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ කොහොමද එහෙම කියන්නේ? මම දාපු නමේ ඇති වැරද්ද මොකද්ද? ආදී වශයෙන් කියන. දරුවගේ පැත්තෙන් ගියත් සමහර වෙලාවට මේ දරුවාගේ නම කැතයි හරි නෑ කියලා කවුරු හරි කිව්වොත් එහෙම ඒ ළමයාට ඒකට දුක හිතෙනවා නැත්තම් තරහ යනවා. එයත් දැනගෙන හිටියොත් මේක නම කියලා කියන්නේ මම අනිත් අයගෙන් වෙන් කර ගැනීම සඳහා දාලා තියෙන මේ සම්මුතික යම්කිසි විවාහාර මාත්‍රයක් විතරයි. ඒකේ අර්ථය එච්චරයි ප්‍රයෝජනේ එච්චරයි කියලා තේරුම් අරන් හිටියොත් එයාට ප්‍රශ්නයක් නෑ. නමුත් එයාගේ නම උපාදාන කරගෙන තියෙනවා නම් ඒ නම මේ කැතයි කිව්වොත් තරහ යනවා. ලස්සනයි කිව්වොත් සමහර විට ලොකු සතුටකුත් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ නමේ අගට මුලට වෙන මොකක් හරි දෙයක් එකතු කරොත් ඔන්න ඒකට තරහ යන්න පුළුවන්. දැන් මේ වගේ මේ ධර්මතාව පිළිබඳ ප්‍රകൃතියෙන් භාවිත ප්‍රകൃති මට්ටමින් ධර්මතා මට්ටමින් තේරුම් ගැනීමයි පිළිගැනීමයි විවහාර කිරීමයි නැති තැන සෑහෙන අරුබුද ගොඩක් සෑහෙන ගැටලු ගොඩක් පැන නගිනවා. ඉතින් ඒකයි මේ ධම්මානුපස්සනාවේදී ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. හරිම කෙටි වාක්‍යයක් මේවා කමඨහන් වල මහා දිග විස්තර නැහැ. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති වචන තුනයි තියෙන්නේ. මේ මහා ගැඹුරු සංකල්පනාව මහා ගැඹුරු මේ කමඨහන බුදුරජාණන් වහන්සේ වචන තුනකින් ඉදිරිපත් කරනවා. ඉතින් ඕක අපි තේරුම් ගත්තොත් ඔය ධම්මානුපස්සී විහරණය ධර්මතා හැටියට දැනගෙන තමා තුළින් ඒක දැකගෙන ඒක පිළි අරගෙන ඊට අනුගතව විවහාරයක් තියෙන භාවිතයක්. ඒකයි විහෙරති කිව්වේ. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. මේවා ධර්මතා. ඉතින් ඔතෙන්ට ගියාම අර ධම්මා කියන වචනේ ඉස්සරහින් පස්සෙන් යොදපු සියලුම විශේෂණ පද හැලිලා යනවා. ධම්මා කියන වචනේ විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. අපි ඕකේ ඉස්සරහින් පස්සෙන් නොඑක් වචන එකතු කරලා තියෙනවා. කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකතා ධම්මා, පුඤ්ඤ ධම්ම, පාප ධම්ම, හීන ධම්ම, පනීත ධම්ම අපේ ධර්මයේ තුලම ඔය ධම්මා කියන වචනයට අගින් මුලින් විශේෂණ පද යෙදිලා තියෙනවා. ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, ශෝක ධම්ම, සංකිලේශ ධම්ම මොනතරම් විශේෂණ පද අගින් මුලින් යෙදිලා තියෙනවද මේ ධම්මා කියන වචනේත් එක්ක. එතකොට ධම්මානුපස්සනාවේදී අපි ධම්මානුපස්සනාව වඩනකොට ඒ සියලුම මේ වචන ඉවත් වෙනවා. එමයි ස්වરૂපේ, එමයි ස්වභාවය. ඉතින් ඔය කාරණේ මම මේ අද සාකච්ඡාවට පෙරවදනක් විදියට ඉදිරිපත් කළේ මේ අපි මේ ධම්මානුපස්සනාව වඩනවා කිව්වම ඒක ලොකු ගැඹුරු මානසික ගැඹුරු ප්‍රඥාවෙන් තේරුම් ගැනීමක් එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේක මේ
මේ හැඟීම් වලට සම්බන්ධයි අපි මේ දාලා තියෙන දීපු නම් වටිනාකම් ව්‍යවහාරයන් හුඟක් හැඟීම් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ හැඟීම වෙනස් කර ගැනීමත් පහසු නැහැ. ඊළඟට මේක වෝහාරය නැත්නම් ව්‍යවහාරය භාවිතය ධර්මතා මට්ටමින් භාවිත කිරීමත් ඒකට හුරු වීමත් ලේසි නෑ. මොකද අපි ඔය තුනේදිම විකෘති වෙලා තියෙන්නේ. තේරුම් ගැනීමේදී ධර්මතා හැටියට නෙවෙයි තේරුම් අරන් තියෙන්නේ. ඔය සත්ව පුද්ගල සංඥාවෙන් වෙන වෙනත් අපි ලෝක සම්මුතික සත්‍යයන් තුලින් තමයි අපි මේවා තේරුම් අරන් තියෙන්නේ. ධර්මතා විදිහට නෙවෙයි. ඊළඟට මේවාට අපි ඇති කරගෙන තියෙන අර හැඟීම් මේවා සම්බන්ධයෙන් ඇති කරගෙන තියෙන. ඒ හැඟීම හරිම ප්‍රබලයි. දැන් සරල උදාහරණයක් අපි ගත්තොත් අපි හැමෝටම මවෙක් සහ පියෙක් ඉන්නවා. එතකොට අම්මා කිව්වම අපිට ලොකු හැඟීමක් තියෙන එතන. ඒ පුද්ගලෙක් ඉන්නවා විතරක් නෙවෙයි ලොකු හැඟීමක් තියෙනවා අපි හැමෝටම. තාත්තා කිව්වම අප්පච්චි කිව්වම හැඟීමක් තියෙනවා. අර සාම්පුරුෂයා කිව්වොත් එතන පුද්ගලෙක් ඉන්නවා විතරක් නෙවෙයි ලොකු හැඟීම් ගොඩක් අපි නඩත්තු කරනවා. මේ පුද්ගලයා සම්බන්ධ කරගෙන. භාර්යාව කිව්වම එයා සම්බන්ධයෙන් ලොකු හැඟීම් ගොඩක් මේ අවසරයි ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් එකදී ඇහෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඔය විදිහට අපි මේ උදාහරණයක් ඇරෙට පුද්ගලයෝ ගත්තේ. ඒතර පුද්ගලයෝ සම්බන්ධ අපි හැඟීම් නඩත්තු කරනවා. අර ධර්මතා හැටියට දකින්නට එහා ගිහිල්ලා හැඟීම් නඩත්තු කරගෙන යනවා. ඒතකොට හැඟීම් වලින් අපි ගනුදෙනු කරන්නත් පටන් ගන්නවා පුද්ගලයොත් එක්ක. හැඟීම් බරයි. පුද්ගලයෝ සම්බන්ධයෙන් ඒවා පොසිටිව් වෙන්නත් පුළුවන් නෙගටිව් වෙන්නත් පුළුවන් මේ විදිහට. නමුත් අපිට මේ අම්මා මේ තාත්තා මේ සාම්ප්‍රදාය මේ භාර්යාව මේ යාළුවා මේ දරුවා මේ ආදි වශයෙන් එක මේ ඒ විවාහාරයයි ඒ සම්මුතියයි ධර්මතා හැටියට දැකගත්තොත් අර හැඟීම් බර ගතියෙන් අපි ඉවත් වෙනවා. නැත්තම් අපි අර හැඟීම් එක්ක කටයුතු කරලා ඒ හැඟීම් එක්ක පටලෙවිලි ගැටලු හදා ගන්නවා. ඒවට අපි කියන්නේ ප්‍රපංච කියලා. ටිකක් ගැඹුරු වචනයක් දහමේ තියෙනවා. ප්‍රපංච කරගන්නවා අපි. ඉතින් ප්‍රපංචකරණය සම්පූර්ණ අතහැරෙනවා ධර්මතා මට්ටමේදී. ධර්මතා මට්ටමේදී තමයි ඒක අතහැරෙන්නේ. අතහරිනවට වැඩිය අතහැරෙනවා. මොකද ධර්මතා විදිහට දකින්නකොට ප්‍රපංචකරණය වෙන්නේ නැහැ. ප්‍රපංචකරණයේ ස්වභාවයම ඉමෝෂනල් හැඟීම් බරව තමයි හැඟීම තමයි ඉස්සරහට ගන්න හැඟීමෙන් තමයි ගනුදෙනුව යන්නේ. ධර්මතා මට්ටමට එනකොට අපි හැඟීම් බර ගතියෙන් ඉවත් වෙනවා. එතකොට නිකන් අර මිනිස්යාගේ නිකන් වියලි ගතියක් වගේ දැනෙන්නත් පුළුවන්. නමුත් ඇත්තටම වියලි ගතියක් එන්නේ නැහැ. මොකද අපේ ඊට වැඩිය ආර්ය තෙත් බව ඇති වෙනවා. ආර්ය තෙත් බවට අපි කියන්නේ මෙත්තා කරුණා කියලා. ඒක අර නිකන් ලෞකික තෙතමනය නෙමෙයි. ලෞකික තෙතමනය තමයි අර ඉමෝෂනල් ගතිය, හැඟීම් බර ගතිය. ඉතින් ඒකෙන් ගනුදෙනු කරනකොටම ලොකු ගැටලු ප්‍රශ්න ගොඩක යනවා. ඇලීම, ගැටීම, එක්කෝ තරහයි, එක්කෝ මේ ආදරේ ඔය වගේ යන්නේ. ඒකට අපි සාමාන්‍යයෙන් ලෞකික තෙතමනය කියලා කියන්නේ. ඒක වියලිලා යනවා ධර්මතා මට්ටමින් දැක්කම. හැබැයි ඊට වැඩි ටිකක් ආර්ය තෙතමනයක් තියෙනවා අපේ. ඉන් පස්සේ තමයි ওই මෙත්තා කරුණා. මෙත්තා කරුණා වලින් කටයුතු කරනකොට ධර්මතා මට්ටමින් තේරුම් අරගෙන නමුත් අර ලෞකික හැඟීම් බර ගතියෙන් අපි ඉවත් වෙලා මේ අපි කටයුතු කරන්නේ එතන ඉඳලා ගැඹුරු අවබෝධයකින් මේවා ධර්මතා. නමුත් මේ අම්මට අවශ්‍යතාව තියෙනවා මම සලකන්න ඕන.
එයත් මිනිස්සෙක් මම වෙනුවෙන් මේ කටයුතු කරා. මේ තාත්තට මෙහෙම සලකනවා. මේ ස්වාමි පුරුෂයා, මේ භාර්යාව, මේ දරුවෝ, මේ යාළු මිත්‍රයෝ, මේ අසරණ කෙනෙක්, මේ දුප්පත් කෙනෙක්, මෙයාට මේ අවශ්‍යතාවය තියෙනවා. මම මේ වෙනුවෙන් කටයුතු කරන්න ඕන, මට ඒක කටයුතු කරන්න පුළුවන් කියලා කිසියම් නොබැඳි ගතියක් ඇති වෙනවා. ඒකට අපි අර සතිපට්ඨානෙ කිව්වේ අනිශ්චිත කියලා. නොබැඳි ගතියක් එනවා එතෙන්දී. අර කලින් අවස්ථාවේ ධර්මතා හැටියට දැක ගන්න නැතුව කටයුතු කරද්දී බැඳුණු ගතියක් එනවා. ඒ ඉමෝෂනල්, හැඟීම් බරයි. මෙතන හැඟීම් බර නැහැ, අවබෝධයි. තේරුම් අරගෙන ඉන්නේ මිත්‍රශීලී, සානුකම්පී. මේ මිත්‍රශීලී බව තුල, සානුකම්පී බව තුල හැඟීම් බර නැහැ. උද්වේගකාරී නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් ක්‍රමයෙන් අපි අර අවබෝධය තුලින් අනිශ්චිත වෙන හැටි. මේ ධර්මතා මට්ටමේදී තමයි ධම්මානුපස්සනාවේ, ඒ කියන්නේ ධම්මානුපස්සී විහරණය තුල තමයි ඒක හරියටම මේ ස්වභාවය තහවුරු වෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධම්මානුපස්සනාවේ කමඨහන් 5ක් පෙළ ගස්සලා තියෙන්නේ. ඉතින් අපි මේ මුල් තුන සාකච්ඡා කරුවා. නීවරණ, මානසික තත්ත්වයන්, කායික මානසික තත්ත්වයන් ටිකක් නීවරණ වලදී පැහැදිලි කළේ. සාමාන්‍යයෙන් උදාහරණ වශයෙන් එතන 5ක් දැක්වුවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියලා. ඒවා ඉතින් ධර්මතා. ඒවට යට වුණොත්, ඒවා ධර්මතා හැටියට නොදැක්කොත් තමයි ඒවා නීවරණ බවට පත් වෙන්නේ, ආවරණ නීවරණ වෙන්නේ. නැත්තම් ඒවා ධර්මතා. ඊළඟ පියවරට ආපුවම කන්ද පෙන්නවා. කන්ද කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේවා නාම රූප ක්‍රියාත්මක වෙද්දී කඳු හැදෙනවා, ගොඩ ගැහෙනවා. ඉතින් ඒකත් අපි ධර්මතා හැටියට දැක්කොත් ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඒවට උපාදාන කෙරුවොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. අතන නීවරණ කියන්නේ අපේ ගැටලුව, මෙතන උපාදාන කියන්නේ අපේ ගැටලුව. එහෙම නැතු ඒවා ඒ අවස්ථා දෙකේදීම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒවා ධර්මතා. ඉතින් ඊළඟට අපි ආවේ ආයතන පබ්බේට. ආයතන කියන්නේ අර නාම රූප එකට ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඒකත් ධර්මතාව. ඉතින් ආයතන හැටියට ක්‍රියාත්මක වීම තමයි එතෙන්දී අපි කතා කරේ. ඒකට අපි මොකොත් මිශ්‍ර කරන්නේ නැහැ. අර අවිද්‍යාව තණ්හා මිශ්‍ර කෙරුවොත් තමයි ආයතනයෙන් වැරදි ආකාරයේ ප්‍රතිඵල නිෂ්පාදනය. අපි එදා ඒක කතා කරා ආයතන අවස්ථාවේදී. එහෙම මිශ්‍ර වුණොත් විතරයි. නැත්තම් ආයතන සුද්ධ විදියට ආයතන ක්‍රියාත්මක වෙනව එච්චරයි. ඉතින් ඊළඟට අපි ආවා බොජ්ජංග පබ්බේට පහුගිය සාකච්ඡාවේදී. ඉතින් බොජ්ජංග බෝධි අංග කියන වචනයත් අපි කතා කළා. නිවනෙහි අංගයක් බවටම පත් කරගන්නවා. මෙතන ඉඳලා යන්නේ කුසලතා පැත්ත කියලා අපි කිව්වා. බොජ්ජංග පබ්බේ ආරම්භ කරද්දී අපි කිව්වා ධර්මතා කොටස් 4, පරිඤ්ඤේය ධම්ම, පහතබ්බ ධම්ම, භාවේතබ්බ ධම්ම, සච්චිකාතබ්බ ධම්ම වශයෙන් කියලා. ඉතින් මෙතෙන්දී හුඟක්ම පෙන්වන්නේ මේ භාවේතබ්බ ධම්මයක් හැටියට මේ බොජ්ජංග ධර්ම. භාවේතබ්බ ධම්මේදී ස්වභාවය තමයි මේ හරියට නිකන් ඒක කරන්නේ තියෙන දෙයක් මැදලා ගන්න, උපකරලා ගන්න, මුවහත් කරලා ගන්න, දිශානතිය හරියටම දිශාවට යොමු කරනවා වගේ දෙයක් තියෙනවා. දැන් බොජ්ජංග ධර්ම වල කියන මේ ධර්මතා අපි ළඟ තියෙන. සති, ඒ වගේම ධම්මවිචේ, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඔවා තියෙන. දැන් අපි ඕවා බෝධි අංගයක් බවට පත් කරගන්න. සති සම්බොජ්ජංගෝ, ධම්මවිචේ සම්බොජ්ජංගෝ. එතකොට දැන් මෙතෙන්දී අපි සති කියලා විතරක් අතහරින්නේ නැහැ. එහෙම අතහැරියොත් බෝධි අංගයක් වෙන්නේ නැහැ. ඒක නිසා සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, ඔස්සග්ග පරිණාමයෙන් කියලා අපි එදා මීට කලින් සාකච්ඡාවේදී කොහොමද මේ අපි ළඟ දැනටමත් තියෙන සතිය අපි කෙලින්ම නිවනට යොමු කිරීමක්. විවේක නිශ්චිතං. දැන් සතිය යොදනෝ
විවේකයේ පිණිස. ඊළඟට විරාග නිශ්චිතං. අපි විවේක නිශ්චිතං කියන කාරණේ විතරයි අතනම කතා කළේ. අද අපි සති ධම්මවිචේ විරිය කියන තුන තමයි අතනම අපි කතා කරේ. ඒ තුන අරගෙනයි මේ පියවර 4 කතා කරමින් යන්නේ. අද අපි ඉතිරි ඒවට අවධානය යොමු කරන්න බලමු. සති සම්බොජ්ජංගම් භාවේති, ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති, විරිය සම්බොජ්ජංගම් භාවේති, විරාග නිශ්චිතං. එතකොට දැන් රාග නිශ්චිත, විරාග නිශ්චිත කියලා දෙකක් උතෙන්දී අපි තේරුම් ගත යුතු වෙනවා. රාග නිශ්චිත වෙන්න පුළුවන් කෙනෙකුට, විරාග නිශ්චිත වෙන්නත් පුළුවන්. දැන් අර නිශ්චිත කියන වචනේ දැන් තේරුම දන්න නිසා අපිට ඒක දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට රාග කියන වචනේ අදහස දැන් අපි දන්නවා. නිකන් ඒක රංජනය වීම කියන අදහස මූලික වශයෙන් තියෙන එක. රාග කියන්නේ එක ධර්මතාවයක්. ඒ කියන්නේ ඉන්ද්‍රියට අරමුණක් හමු වුණාම දැන් අපි රාග කියන වචනෙට හුඟක්ම දීලා තියෙන්නේ ඇලෙනවා කියන අදහස දීලා තියෙනවා. එතකොට නමුත් දැන් අපි නීවරණ ධර්මවලදී එහෙම තේරුම් ගත්ත මේ රංජනය වීම, ඒ කියන්නේ ඇහැට රූපයක් හමු වුණාම ඒක ධර්මතාවයක්. ඇහැට රූපයක් මුණ ගැසීම, කනට ශබ්දයක් මුණ ගැසීම, නාසයට දිවට කයට ගඳක් රසක් පහසක් මුණ ගැසීම, හමු වීම සහ මනසට යමක් වැටහීම, ඒවා ධර්මතා දැන් අපි දන්නවා. එහෙම වුණාම කය හෝ මනස එක්තරා ආකාරයක නිකන් රංජනය, පාලි වචනේ රංජනය වෙනවා කියලා කියන්නේ එක්තරා නිකන් පොබීමක්, ප්‍රබෝධනයක් වෙනවා. හරියට නිකන් සරලව කිව්වොත් මේ නිකන් මැලවිලා තියෙන ගහකට වතුර ටිකක් වැටුණොත් මොකද්ද වෙන්නේ මේ වෙලාවේ? කිසියම් දෙයක් වෙනවා. අපි කියන එකට ප්‍රබෝධනයක් වුණා කියලා. මේ විදිහට මේ කය මනස දෙක රංජනය වෙනවා මේ ඉන්ද්‍රිය ආරම්මන වලින්. ඒක අපි දකින්න ඕන අපි තුලින්. භාවනාවේදී අපි කතා කරන දේ නිතරම පස්සතෝ පියවරට එන්න ඕනනේ. ඥානතෝ විතරක් මදි. බුදුරජාණන් වහන්සේ ඒක අවධාරණය කරනවා. ඥානතෝ පස්සතෝ කියලා. දැනගෙන මදි, දැක ගන්නවා. ඉතින් අපි ඒක අපි තුලින් දකින්න ඕන. මෙහෙම රංජනය වීමක් තියනව නේද කියලා. ඒ රංජනය වීමට තමයි ওই රාග කියන වචනේ යෙදෙන්නේ. ඉන්ද්‍රියාරම්මණයක් හමු වුණාම ඉන්ද්‍රිය ඔස්සේ මේක මනසට ලබා දුන්නම, කයට ලබා දුන්නම කය මනස දෙකට අර නිකන් වතුර ටිකක් ඉස්සා වගේ එහෙම වෙනවා. දැන් අපි උදාහරණයක් කතා කරමු. අපි හිතමු අපේ යාළුවෙක් නැත්තම් නෑදෑයෙක් බොහොම කාලයකට පස්සේ අපිට අහම්බෙන් දකින්න ලැබෙනවා. පාරේ යනකොට හරි මාකට් එකේදී හරි පොලේදී හරි අපි හිතමු දකින්න ලැබෙනවා. ඒක දැක්ක ගමන්ම අපේ මිත්‍රයෙක් මේ කියන්නේ. මිත්‍රයෙක් දකින්න ලැබෙනවා. යාළුවෙක් නෑදෑයෙක් කවුරු හරි කෙනෙක්. සෑහෙන කාලයකට පස්සේ දැක්කා. දැක්ක ගමන් මොකද වෙන්නේ? අපේ අභ්‍යන්තරේ මොකද්ද සිද්ධ වෙන්නේ? අන්න ඒක තමයි මේ දැක ගන්නවා කියලා කියන්නේ. අපි ඒක හුඟක් වෙලාවට දකින්නේ නැහැ. අපි දුවගෙන ගිහිල්ලා එයාට කතා බහ කරලා. ඉතින් ඒ තොරතුරු ආගිය තොරතුරු ආන කොහෙද හිටියා? උග කාලෙකින් ඉන්නේ දැක්කේ ආගිය තොරතුරු. නමුත් අර රූප ආරම්මණයත් එක්කම අපේ මනසේ කිසියම් රංජනයක් වෙනවා. මේ ප්‍රබෝධනයක් වැනි ගතියක්, ඇවිස්සීමක් වගේ දෙයක් වෙනවා දැක්ක ගමන්.
ඉතින් ඒක අන්නේ ධර්මතාවය අපි දැකිය යුත්තේ. මෙහිම දෙයක් වෙනව නේද අභ්‍යන්තරේ රංජනය වීමක්. ඒකයි. එතකොට මේ රංජනය වීම හරහා අපි යම්කිසි ක්‍රියාකාරකමක යෙදෙනවා. ඒකට සමහර විට තවමත් අපි මේක දැකලා නැහැ. මේ අභ්‍යන්තර මානසිකව ඇති වෙන මේ රංජනය. ප්‍රබෝධනය කියලා අපි කියමු මේකට. සිංහල භාෂාවේ යම් පිබිදීමක්, අවදිවීමක්, උත්තේජනය වීමක් සිද්ධ වෙනවා. ඒක ධර්මතාවයක්. නමුත් අපි සතිපට්ඨාන ක්‍රමයේ ඇතුලේ අපි මේක ධර්මතාවයක් විදිහට දකිනවා විතරක් නෙවෙයි අපි මේ ගැන හොඳ සිහිනුවණින් යුක්තයි. සිහිනුවණින් යුක්තයි. අපි හිතමු අපි අත්‍යවශ්‍ය ඊටාම හදිසි වැඩකටයි මේ මාකට් එකට ඇවිල්ලා ඉන්නේ. එතකොට අපි ඒ වැඩේ නොයේදී අර පුද්ගලයා දැකීම තුළ ඇතිවෙච්ච ප්‍රබෝධනයේ නිසා සමහර විට අපේ කාර්ය අමතක වෙලා අපි ගිහිල්ලා එයත් එක්ක ආගිය තොරතුරු කතා කර ඉන්න පුළුවන්. අපේ වැඩේ අමතක වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක්. කර හිටී වැඩේ හරි ආපු කාර්ය හරි මොකක් හරි අමතක වෙන්න පුළුවන්. අපි එතන සිහිනුවන පැවැත්වුවොත් මෙයා එක්ක ඕනනම් පස්සේ කතා කරන නැත්නම් කෙටියෙන් කතා කරලා ඒක අවසන් කරන්න පුළුවන්. ඒක තමන් මේ පුද්ගලයා දැකීමේ ප්‍රබෝධනයක් ඇති වුණා නේද කියන ඒ ඔක්කොම ටික තමන් දකින්න පුළුවන්. ඇතුළත සංසිද්ධිය හොඳට දකින්න පුළුවන්. දැකලා විතරක් නෙවෙයි අපිට මේ ඇති වුණු ප්‍රබෝධනය හසුරවන්නත් පුළුවන්. සමහර වෙලාවට අපි සිහිනුවණින් තොරන උපට්ඨිත සති එළඹ සිටි සිහියෙන් තොරනම් අපි මේ ප්‍රබෝධනයේ දකින්නෙත් නෑ මේ උත්තේජනයේ මේ පිබිදීම ඇතුළත ඇති වුණු මේ උනන්දුව දකින්නෙත් නැහැ. සමහර විට අපිට ඒක හසුරවන්නත් බෑ හරියට. මම මේ පොඩි උදාහරණයක් කිව්වේ. මේ රංජනයේ මේ රාග කියන වචනෙට අපි හුඟක් දීලා තියෙන හුඟක්ම නෙගටිව් පැත්තෙන් දීලා තියෙන්නේ. අර්ථකථන දීලා තියෙන්නේ එහෙම තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ නිතරම අකුසලයක් හැටියට නෙවෙයි ඉදිරිපත් කරන්නේ අකුසල මූලයක් හැටියට. රාග, දෝෂ, මෝහ මේවා අකුසල මූල හැටියට දක්වනවා. හැබැයි මේ රංජනය වීම අකුසලයක් වෙන්න භව්‍යතාවයක් තියෙනවා ඒකේ. ඉඩක් තියෙනවා කියලා අපි කියන්නේ. වෙන්න පුළුවන්. හැබැයි වෙන්නේ සිහිනුවණින් අපි තොර වුණොත් ඒ මොහොතේ මේ හිතේ ඇති වෙන රංජනය මේක හරියට උදාහරණයකින් කියනවා එක ස්ථානයකදී දැන් මේ පහන් දැල්ලයි මේ පළඟැටියයි උපමාවේ. දැන් පහන් දැල්ලට පළඟැටිය උත්තේජනය වෙනවා. එයා රාග වෙනවා. එයා රංජනය වෙනවා. එතකොට ඒ රංජනය වීම නිසා එයා ඒ දෙසට ඇදිලා යනවා. හැබැයි සමහර විට පහන් දැල්ලේ වැදිලත් පළඟැටියට පහන් දැල්ල තේරුම් ගන්න බැරි වෙනවා. තමන් රංජනය වූ බවත් පහන් දැල්ල කරා තමා ඇදී යන බවත් ඊට පස්සේ එයින් තමන් දැවී යන බවත් මේ වගේ දේවල් ටිකක් තේරුම් ගන්න අවශ්‍ය කරනවා. දැනුමක් සතිමත් භාවයක් ඊළඟට පහන් දැල්ල කරා ඇදී යෑම වළක්වා ගැනීමේ වීරියක්. උතන තමයි බොහොම අපූර්වට සති සම්පජඤ්ඤ විරිය කියන තුන යෙදෙන්නේ. ඒ තුනම යෙදෙන්නේ නැහැ පළඟැටියට. හැබැයි අර රංජනය වෙනවා. මොකද රංජනය වීම රාග ධර්මතාවයක්. එතකොට දැන් අපි සාමාන්‍ය විග්‍රහය තුල රාගෝ අකුසල මූල අකුසලයට මුලක් හැටියට බුදු පියාණන් වහන්සේ උගන්වන්නේ ඒකයි. තමයිට රාගය අපි ඔය අකුසලයක් වෙන්නේ අර රාග නැත්නම් රංජනය වීම පිළිබඳව හිත අවදිමත් නැත්නම් මේක අකුසල මූලයක්
කට්ටිය ඊළඟ පියවරේදී අකුසලයටපත් වෙන්න පුළුවන්ගේ පත් වෙන්නේ මෙන්න මේ විදිහටය කියන දැනුම ඒ සම්පජානය නැත්තම් ඊළඟට ඒ தത്വයටපත් වීම වළක්වා ගැනීමට අවශ්‍ය විරිය නැත්නම් තමයි රාගයේ අකුසලයක් බවට පරිවර්තනය වෙන්නේ. මේ ස්වභාවික රංජනය, ස්වභාවික ප්‍රබෝධනය, ස්වභාවිකව සිද්ධ වෙන උත්තේජනය, ස්වභාවිකව සිදු වෙන පිබිදීම, ස්වභාවිකව සිදු වෙන අවදිවීම. ඒක මේ කියන්නේ. එතකොට දැන් අපි බොජ්ජංගයට එමු. නිවන පැත්තට දිශාගත කිරීම. එතකොට මේ විරාග මෙතෙන්දි කතා කරන්නේ බොජ්ජංගේ සතිය ධම්මවිචේ විරිය කියන තුන විරාග නිස්සිතං. රාගයට හේතු කරන්නේ නැතුව මේ රංජනයට හේතු කරන්නේ නැතුව දැන් රංජනයක් වුණා. ඒකට නිශ්චිත කරන්නේ නැතුව විරංජනයට නිශ්චිත කරන්න කියනවා බුදුරජාණන් වහන්සේ. විරාග නිශ්චිතං කියලා කියනවා. එතකොට මේ මොකද්ද කරන්නේ? මෙතන මේ කියන්නේ මොකද්ද අපිට? සති සම්බොජ්ජංගම් භාවේති, ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති, විරිය සම්බොජ්ජංගම් භාවේති, විරාග නිශ්චිතං කියලා. ඒ කියන්නේ අර කෙනෙක් දකින්න ඕන තමන් තුළ ඇති වුණු මේ ප්‍රබෝධනය රාග නිශ්චිත කෙරුවොත් ඒක ඇලීම පැත්තටම හිත තිබ්බොත් යන්නේ මේ පැත්තට. නිවන පැත්තට නෙවෙයි. නිවීමක් සැනසීමක් පැත්තට නෙවෙයි යන්නේ. මගේ හිත ප්‍රබෝධනේ වුණා. ඒක බොරු නෙවෙයි. ඒක නැහැ කියන්න ඕනේ නෑ අපි. යම්කිසි දෙයක් දැකීමෙන්, ඇසීමෙන්, විඳීමෙන් වටහා ගැනීම. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. ඉන්ද්‍රිය හයෙන්ම ඔය හතර තමයි අපි තුල සිද්ධ වෙන්නේ. එතකොට ඔය හතරෙන් ප්‍රබෝධනේ වෙනවා. අපි ඒකට රංජනේ, රාග පාලි භාෂාවෙන් රංජනේ වෙනවා, ප්‍රබෝධනේ වෙනවා. හරි. ඒක ධර්මතාවක් හැටියට අපි බාර ගන්න, තේරුම් ගන්න, පිළිගන්න. වෝහාරේ විවහාරේ කොහොමද? දැන් විවහාරයේදී තමයි විරාග නිශ්චිතං කියන්නේ. එහෙම එකක් තිබුණට ඒක රාග නිශ්චිත වෙන්නේ නැතුව විරංජනීය පැත්තට තමයි මේක යොදන්න ඕනේ. විරංජනීය පැත්තට යෙදෙනවා කියලා කියන්නේ නැමෙනවා කියලා කියන්නේ බර වෙනවා කියලා කියන්නේ යොමු වෙනවා කියලා කියන්නේ මෙතන ගොඩාක් ගැඹුරු සතිය උපද්දා ගැනීම. මොකක් ගැනද? අර ප්‍රබෝධනය ගැන. මම මේක දැක්කම, මට මේක ඇහුණම, මම මේක වින්දම, මට මේක වැටහුණාම මා තුළ ලොකු ප්‍රබෝධනයක් ඇති වුණා. එක්ක මනස නැත්තම් කය. කයෙත් සමහර වෙලාවට වෙනවා. දැන් ඔය මුතයේදී හුඟක් කයට බරයි මුතය. මුත කිව්වේ මොනවාද? නාසයයි දිවයි කයයි දෙක. දැන් ඇහැයි කනයි දෙකෙන් හුඟක්ම මනස තමයි ප්‍රබෝධනය කරන්නේ. නාසයයි දිවයි කයයි දෙකෙන් හුඟක් වෙලාවට ඇති වෙන්නේ කය ප්‍රබෝධනය කිරීම. එතකොට මේ ප්‍රබෝධනයේ කය මනස දෙකම වෙන්න පුළුවන්. විඤ්ඤාතයෙන් හුඟක් වෙලාවට මනස ප්‍රබෝධනය කරන ගතිය තියෙනවා. මනස උත්තේජනය කරන ගතිය තියෙන විඤ්ඤාතේ. ඉතින් ඔන්න ඔය විදිහට ඒ සිදුවෙන සිදුවීම අපි තුල දැනගෙනමදී පස්සතෝ දැක ගන්නත් ඕන. දැකගෙනත් මදි. දැන් නිවන් සාක්ෂාත් කිරීමේ කාර්යයේදී දැන් නිවිල සැනසීලා ඉන්න නම් මේක යම් කිසි ආකාරයකට හසුරවන්න ඕනේ, හරියට දිශානතියට ගෙනියන්න ඕනේ, ඒ පැත්තට හරවන්න ඕනේ.
නිවන පැත්තට හරවන්න ඕනේ මේකද? ඒ හැරවීම තමයි බෝධි අංගයක් බවට පත් වෙනවා කියලා කියන්නේ. එතකොට දැන් අපි වෙනදනම් රාග නිශ්චිත වෙනවා අර දැක්ක ගමන් දුවගෙන ගිහිල්ලා බදාගෙන අනේ කොච්චර කාලෙකින්ද දැක්කේ කොහොමද ආරේ මේ කියලා අපිට ඔක්කොම අමතකයි. දැන් අපිට එහෙම නෑ මේ දේ දැක්කම ඇහුවම වින්දම ඊට වැඩි ලොකු ගැඹුරු සතිමත් භාවයක් ගැඹුරු අවබෝධයක් තියෙනවා. අපි දැන් අර පුද්ගලයා දැන් මම උදාහරණයක් ගත්තේ අතරමඟකදී නැත්තම් මාකට් එකේදී වෙළඳ පොලේදී කොහෙදී හරි දැක්ක මේ අපේ ආදරණීය පුද්ගලයන් අපේ ඥාතියන් හිතවතන් කාලෙකින් දැක්ක. දැන් අපි මේ ධර්මතාවයේ තේරුම් අරන් ඉන්නේ. ඕ කාලෙකින් කෙනෙක් දකින්න පුළුවන්. බොහෝ කාලයක් නොදැක ඉඳලා දැක ගන්න පුළුවන්. ඉතින් ඒක ධර්මතාවයක් නේ. ඉතින් එතන මම දුවගෙන ගිහිල්ලා ඒ පුද්ගලයා මේ බදාගෙන එහෙම මේ යම් කිසි දෙයක් කළ යුතුද? නේ යුතුද? අපි ඒක ටිකක් හිතලා බලනවා. මෙතෙන්දී ඒ කාරණේ. ඉතින් ওই වගේ අපි ටිකක් මෙතන මේ සිද්ධිය පිළිබඳ අවදිවීමක් වෙනවා අපි. අර ප්‍රබෝධනය කියලා දෙයක් වුණානේ ඒකේ හිතේ. ඒක පිළිබඳව අපි සතිමත් භාවයේ පවත්ව ගන්න. ලොකු ගැඹුරු සිහියක් උපද්ද ගන්න. ඒ විදිහට. ඉතින් ඔය වැනි දෙයක් අපි මේ කතා කරන්නේ. ඔය වගේ දෙයක්. ඉතින් විරංජනේ වීමක් තියෙන්නේ අර අපි විරංජනේ පැත්තට දැන් රංජනේ වීමක් මෙතන වෙනවා. ඒක නැහැ කියන්නේ නැහැ අපි. නමුත් නිවන පැත්තට අපි මේකෙන් මිදෙන පැත්තට යනවනම් යන ආර්ය ශ්‍රාවකයා විරාග නිශ්චිත වෙනවා. ඒ පැත්තට තමයි බර වෙන්නේ හේතු වෙන්නේ. දැන් නිශ්චිත කියන වචනේ අපි දන්නවනේ. අදහස නැමෙනවා යොමු වෙනවා හේතු වෙනවා බර වෙනවා කියන අදහසක් නේ තියෙන්නේ. අපි ඒක නිකන් උපේක්ෂා වෙනවා. ඕනනම් ගිහිල්ලා ඕනනම් එයා එක කතා කරන්නත් පුළුවන්. අපි අපේ වැඩේ කරලා ඉවර වෙලා ඉතින් අපි මේ මාකට් එකට ආවේ මේ වැඩේට. ඉතින් මේ වැඩේ ඉවර කරලා තිබුණොත් ඉතින් අපි ගිහිල්ලා කතා ඉඩක් තිබුණොත් සහ මගේ කාර්යය මම කරලා අවසන් වුණොත් මට ඕනනම් ගිහිල්ලා කතා කරන්නත් පුළුවන්. ඒ තැනත් එක්ක කොහොමද බොහොම කාලෙකින් දැක්කේ ආදී වශයෙන් කියලා. ඕනනම් කතා නොකර ඉන්නත් පුළුවන්. මොකද අපි දන්නවා මේක සමහර විට මේ සම්බන්ධතාවයේ නැවත අලුත් කර ගැනීම හරහා තවත් ඉතින් අතිරේක ගැටලුවක් පැන නගින්නත් පුළුවන්. දැන් මේ ඔක්කොම දන්න නිසා ඕනනම් අපිට මේක සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න පුළුවන්. කතා කරත් බොහොම උපේක්ෂාවෙන් කතා කරලා තවදුරටත් මේ පුද්ගලයා සමග මේ සම්බන්ධතාවයේ ඉදිරියට ලෞකික පැත්තට ගෙනියන එක නතර කරලා දාන්න පුළුවන්. ඔන්න ඔය වගේ ටිකක් සාමාන්‍ය ලෝක දැක්මෙන් බැලුවොත් අසාමාන්‍යයි කියලා හිතෙන දෙයක් මේ බෝධි අංගවලදී සිද්ධ වෙන්නේ. මේ විරාග නිශ්චිත කිව්වම සිද්ධ වෙන්නේ මේ නමුත් මේක තමයි නිවන පැත්තට හැරුණු පුද්ගලයෙක්ගේ ස්වභාවය. අපි මේ ඉන්ද්‍රියාරම්මන වලින් දැකීමෙන්, ඇසීමෙන්, විඳීමෙන්, වැටහීමෙන් ඇති වෙන ප්‍රබෝධනේ, රංජනේ, රාග ඒක ධර්මතාවයක් හැටියට දකින්න මිසක ඒකට නිශ්චිත වෙන්නේ නැහැ. අනිශ්චිතයි. ඒකයි කිව්වේ මේකට අනිශ්චිතයි කියන එකයි තවත් විදිහකට කිව්වේ විරාග නිශ්චිතං කියලා කිව්වේ. රාග නිශ්චිත වෙන්නේ නැහැ. විරාග නිශ්චිත වෙනවා. විරාග නිශ්චිත කියන්නේ අනිශ්චිතයි කියන එකම තමයි. ඒකයි. ඉතින් ওই විදිහට අපේ සතිය අපි නිතරම යොදන්නේ විරාගයේ පැත්තට. ධම්ම විචේට આવොත්. ධම්ම විචය කියන එක දැන් අපි දන්නවනේ නුවණ විමසන ගතිය. දැන් අපි අර උදාහරණම ගත්තොත් අපිට ටිකක් කල්පනා ඒ කියන්නේ විමසන්න පුළුවන්. විමසුම් නුවණ යොදන්න පුළුවන්. දැන් මම මේ මිනිහයත් එක්ක ගිහිල්ලා කතාවට වැටුණොත් උඟ කාලෙකින් දැක්ක එක ඇත්ත. දැක්කම මට සතුටක් ඇති වුණ එකත් ඇත්ත. ඉතින් ඒක බොරු නෙවෙයිනේ. ඒවා තින් ධර්මතාවනේ. අපි මෙතෙන්දි ධම්මවිචේ පොඩ්ඩක් ඉදිරියට ගන්න පුළුවන්. දැන් මම ගිහිල්ලා මෙයත් එක්ක කතා බහ කිරීමෙන් මේ
කුමක් විය හැකිද? මම ලෞකික පැත්තට බර වෙලා නේ. ආපහු යම් කිසි සම්බන්ධතාවක් ගොඩනගලා මේක ටිකක් ධර්මානුකූලව විමසන්න පුළුවන්. මේක ධම්ම විචය. දහමට අනුව සොයන විමසන ගතිය. ඒක. එතෙන්දී නිතරම අර කොහොමද කුසලයට බර වෙන්නේ කොහොමද අකුසලයට බර වෙන්නේ කියලා මේ දෙපැත්ත අල්ලලා තමයි හිතන්නේ. ඒකයි ස්වභාවය මේ. ඉතින් ওই විදිහට ධම්මවිචය අපිට ඉදිරියට ගන්න පුළුවන්. ඊළඟට අපිට මෙතෙන්දි විරිය තියෙන්න ඕනේ. දැන් අර තැනැත්තාව පැත්තට ඇදිලා යන්නේක අපිට වළක්ව ගන්න නම් අපිට විරිය තියෙන්න ඕනේ එතන. ඒකයි නැත්තම් ඇදිලා යනවා මේ පැත්තට. මේ පැත්තට යොමු වෙනවා. තමන්ගේ වැඩේ අමතක වෙනවා. තමන් යන දිශානතිය වෙනස් වෙනවා. නිවන පැත්තට යනව වෙනුවට ලෞකික පැත්තට යන්න පුළුවන්. මම මේ දැන් ඔය එක උදාහරණයක් පුද්ගල උදාහරණයක් දැක්කුවේ. දැන් අපේ ජීවිත උදාහරණ වලින් මේවට යන්න ඕනේ නැත්තම් මේවා අපිට තේරුම් ගන්න අමාරුයි. තව අපි සිද්ධි උදාහරණ වගේ දේවලුත් ගමු. දැන් අපිට තියෙනවා මේ ව්‍යාපෘති කියලා වර්ග ජීවිතේ යම් යම් ප්‍රොජෙක්ට් තියෙන. අපි ව්‍යාවෘත වෙන ව්‍යාපෘති තියෙන. තවත් සිංහලෙන් කිව්වොත් අපි යෙදෙන්න කැමති යෙදීම් තියෙන. අපි යම් යම් දේවල්වලට යෙදෙන්න කැමති. ඉතින් එහෙම යෙදීම් තියෙන. කැමැත්තෙන් යෙදෙන දේවල්. ඒව සමහර වෙලාවට මේ ජීවිත පැවැත්මට අදාළ වෙන දේවලුත් තියෙනවා, අදාළ නොවන දේවලුත් තියෙනවා. විවිධ අරමුණු වලින් විවිධ දේවල් වලින් එහෙම තියෙනවා. ඉතින් ඒවයි තියෙනවා යම්කිසි රංජනයක්. අර අපි දැන් අද රාග කියන කාරණේනේ ඉස්සරහට ගන්නෙ. රාග විරාග නිශ්චිතං කියන කාරණේ අපි ඉදිරියට ගන්න. එතකොට ඒවයි තියෙනවා දැන් මම කැමැත්තෙන් මම යමක යෙදෙනකොට ඒකෙන් මම කිසියම් ආකාරයක ප්‍රබෝධනයක් වෙනවා. ඒක දැන් මම මෙන්න මේ දේ කරොත් හොඳයි. මේ කාර්යය කරොත් හොඳයි. මේ වැඩේ කරොත් හොඳයි. මේ පින්කම කරොත් හොඳයි. මේ උදව්ව මේ පරිත්‍යාගය කරොත් හොඳයි. ආදී වශයෙන් කියලා මේ ප්‍රබෝධනය වෙන ගතියක් තියෙනවා මේ දේවල් වලින්. එතකොට දැන් ප්‍රබෝධනය වෙන දේ කල්පනාවට ආපුවම දැක්කම ඇහුවම තේරුණාම මේ රංජනය මේ රාග මූලික අවස්ථාව මේ රාගයේ මූලික අවස්ථාව ඇති වෙනවා. දැන් මම මේ කටයුත්ත මතක් වුණ ගමන්ම මට ලොකු ප්‍රබෝධනයක් ඇති වුණා මා තුළ. ඉතින් ඕක දකින්න ඕනේ. එතකොට ඒක ලෞකික කටයුත්තක් නම් ලෞකිකත්වයට බර වැඩක් නම් එහෙම වැඩ වලින් තමයි හුඟක් ප්‍රබෝධනය වෙන්නේ. එතකොට අපි ඒක දිහා අර ධර්මතාවක් හැටියට දකින්න ඕනේ. ඒ වගේම ධම්ම විචය ක්‍රියාත්මක වෙන්න ඕනේ එතන. ධර්මානුකූලව මේක දිහා බලන්න ඕනේ. විමසන්න ඕනේ මේ දේ දහමට අනුව විමසන්න ඕනේ. ඉතින් දහමට අනුව විමසද්දි තමයි මේක අපි ධර්මතාවයක් හැටියට දකින්නේ. ඒ වගේම මේක නිවන පැත්තට බරවද යන්නේ ලෞකිකත්වයට බරවද යන්නේ කියලා. අන්න ඒව හරියට ගණන් මෙනුම් නැතුව තෝර බේර ගන්න පුළුවන්කම තමයි මේ ධම්මවිචයේ තියෙන ප්‍රධාන ගුණාංගය. දෙවෙනි බෝධිඅංගයේ තියෙන ගුණාංගය. ඉතින් එහෙම තක්සේරු කරගන්නවා. දැන් මේක මට කරන්නත් පුළුවන්. මම හරි සතුටෙන් මේ වැඩේ කරන්නේ. අනිත් අයත් මේක ගැන අගය කරනවා. කවුරුත් කැමති, ලෝකයා කැමති. එතකොට මම ඒ පැත්තටම යනවද කියලා කල්පනා කරලා බලන්න. මේ ව්‍යාපෘතිය, මේ කාර්යය, මේ කාර්යය හිතන්න පුළුවන්. හිතලා සතිමත් වෙලා සීනුවන යොදලා ඔන්න එතෙන්දි වීරියත් යොදනවා. විරිය සම්බොජ්ජංග. මොකටද අර ව්‍යාපෘතිය පිළිබඳව විරාග නිශ්චිත වෙන්නේ.
නැත්තම් අනිශ්චිත වෙන්නයි මේ අනිශ්චිත වෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ওই විදිහට අපිට පුළුවන්කම ඇති වෙනවා ඇහැට කනට නාසයට දිවට කයට ගෝචර වෙන මනසට ගෝචර වෙන දේවල් වලින් ඇති වෙන මේ ප්‍රබෝධනය නැත්තම් රංජනය නැත්තම් රාග කියන ස්වභාවය තුල සිහිනුවන උපද්දලා විරාග නිශ්චිත වෙන්න පුළුවන්. ඒක තමයි විරාග නිශ්චිතං සති සම්බොජ්ජංගම් භාවේති ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විරිය සම්බොජ්ජංගම් භාවේති. ඒතර භාවේති මෙතන බුදුරජාණන් වහන්සේ යොදන භාවේති කියන වචනේ. මේ භාවේති කියන වචනේ තමයි අපි භාවනා කියන කෘත්‍යයට නැත්තම් කාර්යයට අපි සම්බන්ධ කරගෙන තියෙන්නේ. භාවනා කියන වචනේ. ඉතින් යොදනවා, පුහුණු වෙනවා, හරවනවා, දිශාගත කරනවා. මේ කියන එකයි මෙතන තියෙන්නේ. ඉතින් විරාගයේ පැත්තට හරවනවා. විරාග නිශ්චිතං. ඒකට අපිට සිහිය ඕන, විමසුම් නුවණ ඕන, වීරිය ඕන. ඔක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මේකේ තුන්වෙනි බොජ්ජංග ධර්ම වැඩිීමේදී තුන්වෙනි පියවර හැටියට කියනවා නිරෝධ නිශ්චිතං කියලා. සති සම්බොජ්ජංගම් භාවේති නිරෝධ නිශ්චිතං. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති නිරෝධ නිශ්චිතං. විරිය සම්බොජ්ජංගම් භාවේති නිරෝධ නිශ්චිතං. හතටම එහෙම යෙදෙනවා. අපි දැන් මුල් තුන විතරයි දැනට අපි ඉදිරිපත් කරගෙන තියෙන්නේ. නිරෝධ කියන වචනේ තියෙන්නේ නිමා වීම, අවසන් වීම, කෙලවර වීම කියන පැත්තට. සාමාන්‍යයෙන් ওই පැත්තට නිශ්චිත වෙන්න, නිරෝධ නිශ්චිත වෙන්න, නැත්නම් නිරෝධයේ පැත්තට යොමු වෙන එක ලෞකික දේවල් වලදී හරිම දුෂ්කරයි. මේක නිමා වෙන තැනට අපි හිතමු උදාහරණයක් හැටියට අර අපි ගත්ත උදාහරණම ගන්නවා අර මේ වෙළඳ පොලේදී හරි වීදියේදී හරි මාකට් එකේදී හරි කොහෙදී හරි අපි දැක්ක අර අපි කාලෙකින් දැක්ක පුද්ගලයා. දැන් මේකේ නැවතත් ඒ පුද්ගලයා සමග ගනුදෙනුව සම්බන්ධතාවය ඉදිරියට යන්න අරිනවද නැත්නම් මේක නිමා වෙන්න අරිනවද? නිරෝධ කියන්නේ නිමාව. මොකද්ද අපි ගන්න තීන්දුව? නිවන පැත්තට යන පුද්ගලයෙක් හැටියට මෙතෙන්දී හරි නිකන් දෙගිඩියාවකට වගේ දෙයකට අපිපත් වෙනවා. දැන් ඔය කාලයක් තිස්සේ ඔය තිබුණු දේ ඕක එහෙමම ඉවර වෙන්න ආරින්න. නැත්නම් ආපහු මේක ආරම්භ කරනවද, ආපහු නැවත යාවත් කාලීන කරනවද, අලුත් කරගන්නවද, මොකද්ද කරන්නේ? නිරෝධයේ පැත්තට යොමු වෙනවා, නතු වෙනවා, නැමෙනවා, හැරෙනවා. නිරෝධ නිශ්චිතං. අවසානයි. මොකද මේ අපි එතෙන්දි දකිනවා හැම සම්බන්ධතාවයක්ම ඇති වුණා වගේ නැති වෙලා යනවා. දැන් මේ මමත් සහ මේ මා දකින්න පුද්ගලයා අතර ඥාති සම්බන්ධයක් හරි මිත්‍ර සම්බන්ධයක් හරි මොකක් හරි තිබුණා. කාලයක් මෙයා දැකින්නේ නැතුව හිටියා. දැන් ඔන්න මට පේනවා මේ සම්බන්ධියාව අපි ආපහු යාවත් කාලීන කරනවද, අප්ඩේට් කරනවද, ප්‍රතිසංස්කරණය කරනවද නැත්නම් නිරෝධයටපත් කරනවද, නිමා වෙන්න හරිනවද, ඇති වුණා වගේම නැති වෙන්න ඉඩ අරලා නිකන් ඉන්නවද? අන්න ඒකයි. ඉතින් ඒ ගැන සතිමත් වෙලා ඒ ගැන අපි වීරිය කෙරුවොත් නිරෝධයේ පැත්තට විරිය සම්බොජ්ජංගම් භාවේති නිරෝධ නිශ්චිත. අපි ධර්මානුකූලව කරුණු ගොනු කෙරුවොත් නිරෝධයේ පැත්තට ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති නිරෝධ නිශ්චිත. දැන් සමහර වෙලාවට අපි කරුණු ගොනු කරන්නේ නැත්තම්
විමසුම් නුවණ යොදන්නේ සමහර වෙලාවට මේ සමුදේ පැත්තට යොදන ලෞකික දේවල් ඇති වෙන පැත්තට යොදන. නිමා වෙන පැත්තට යෙදීම මෙතෙන්දී අදහස් කරන්නේ. නිරෝධ නිශ්චිතං. සිහිය යොදන්නේ විමසුම් නුවණ යොදන්නේ වීරිය යොදන්නේ මේක නිමා වෙන පැත්තට. අවසන් වෙන පැත්තට. ඕනේ නෑ ඒක දැන් ඉවර වෙච්ච එක කොහොමම යන්න අරිනවා. ආයෙ මොකටද යාවත් කාලීන කරන්නේ? ආයෙ මොකටද අලුත් කරන්නේ? අවශ්‍ය නෑ කියලා. මොකද මේ දැන් මේ මට්ටමට ආපු යෝගියෙකුට තේරෙනවා මේවා නිමා වීම හුඟක්ම හොඳයි. ඒක අපි දැන් කෙලින්ම නිවන පැත්තටනේ යමු වෙලා තියෙන්නේ බෝධිඅංග. ඒ පැත්තටමයි දැන් අපි මේක ගෙනියන්නේ. එතකොට නිරෝධය නිමාවට අපි ඉඩ දීලා නිකන් ඉන්නේ. මොක අවසන් වෙච්ච දෙයින් ඉවර වෙච්ච දෙයින් හොඳයි. මේකයි ආයි අලුත් කරන්න යාවත් කාලීන කරන්න නැවත ප්‍රතිසංස්කරණය කරලා වුණු පිරියම් කරලා ගන්න දෙයක් ඕනේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ටිකක් මේක අපි කතා කරන දේ ගැඹුරු කාරණයක්. නිමාව පැත්තටම නැමෙනවා. යොමු වෙනවා. හැරෙනවා. දිශාගත වෙනවා. ඒක තමයි නිවන පැත්තටම හැරෙනවා කියලා කියන්නේ. අපිට එහෙම පුළුවන්. මොක නිමාව මේ මොකටද ආයිමත් මේක මේ යාවත් කාලීන කරන්න කියලා. දැන් මේ කතා කරන්නේ අපි ලෝක සම්මතයේ හැටියට මේ ද්‍රව්‍යයක් පාණ්ඩයක් වස්තුවක් නිවාසයේ ප්‍රතිසංස්කරණය කිරීමක් වගේ දෙයක් ගැන නෙවෙයි මේ කියන්නේ. අපේ සිත්වල ඇති වෙන රාග, ද්වේෂ, මෝහ ප්‍රධාන වශයෙන් ගත්තොත් අකුසල මූලයන් මේවා ඇත්තටම ධර්මතාව ගැන සතිමත් නොවුනොත් ඒක ධර්මානුකූලව නොදැක්කොත් වීර්ය නොකළොත් මොකද වෙන්නේ? ආපහු ඒ ධර්මතාවය අකුසලයක්, පාපයක්, ගැටලුවක්, වෙහෙසක් බවට පත් වෙනවා. නිවනෙන් දුරස් වෙන. ඒක නිසා අපි මේ පැත්තට තමයි මේක යොමු කරන්නේ. විරාග නිශ්චිතං. නිරෝධ නිශ්චිතං. විරංජනේ පැත්තට, අවසන් වීම පැත්තට තියලම නිකන් මේ පැත්තටම අවසන් වෙන පැත්තටම මේ සිහියයි විමසුම් නුවණයි වීර්යය යොදවන. දැන් මෙච්චර කාලයක් අපි සමුදේ පැත්තට යෙදුවා. හට ගන්න පැත්තට යෙදුවා. ඉතින් අපි ඒක වැඩි වෙන පැත්තට, වර්ධනය වෙන පැත්තට තමයි යොදලා තිබුණේ. අකුසලයේ, පාපය, රාගය, දේශය, මෝහය ආදී දේවල් ඒවා ඉතින් ඇති වෙනවා ධර්මතා. නමුත් අපි ඒවා අර ගෙවෙන පැත්තට යොමු කරන්න තරම් හැකියාවක් අපිට තිබුණේ නැහැ. දැන් ඒක ගෙවෙන පැත්තටම නිමා වෙන පැත්තටමයි අපි තල්ලුව යොමුව නැමියාව. ඒකයි විරාගය නිශ්චිතං නිරෝධ නිශ්චිතං. ඊළඟට කියනවා වොස්සග්ග පරිණාමින් කියලා. සති සම්බොජ්ජංගම් භාවේති වොස්සග්ග පරිණාමින්. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති වොස්සග්ග පරිණාමින්. විරිය සම්බොජ්ජංගම් භාවේති වොස්සග්ග පරිණාමින් ආදි වශයෙන් හතම පීතිපස්සද්දි සමාධි උපේක්ඛා කියන හතරත් ওই විදිහටමයි විග්‍රහ වෙන්නේ. එතකොට මේ වොස්සග්ග කියන වචනේ කියන්නේ සාමාන්‍යයෙන් සිංහලෙන් අපිට ඕකට දෙන්න පුළුවන් අර්ථය අතහැරීම කියන වගේ අදහසක්. අතහැරීම කියන වචනේ තමයි සිංහල වචනයක් හැටියට අපිට දෙන්න පුළුවන්කම තියෙන්නේ. වොස්සග්ග. අතහැරීම කියන එකේ අදහස දැන් අපි දන්නවා මේ අතින් අල්ලගෙන ඉඳපු එකක් අතාරිනව නෙවෙයි. මනසින් ගිලිහි යන ස්වභාවය තමයි. මනස ඒ පසුපස හඹා යන්නේ නැති ගතිය. හිත ඒක පස්සේ එලවන්නේ නැති ගතිය. දැන් ඉතින් මේක
චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ වගේ වචන යෙදিলা තියෙන්නේ ඕකට තමයි. පොස්සග්ග. එතකොට දැන් හිතින් යමක් අතහැරෙන්න නම් හිතින් අල්ලාගෙන හිත යොමු වෙලා තියෙන දේ හිත නැමිලා තියෙන දේ හිතින් අතහැරෙන්න නම් ඔස්සග්ග වෙන්න නම් ඒ පිළිබඳව නිකම්ම අතහැරෙන්නේ නැහනේ. නිකම්ම අතහැරෙන්න පුළුවන් සමහරට සංඥාව නිරෝධ වුණොත්. ඒ පිළිබඳව සංඥාව නිරෝධ වුණොත් වෙන්න පුළුවන්. නමුත් මේ සංඥා නිරෝධයක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ නිවන ගැන. සංඥා වේදිත නිරෝධයක් ගැන නෙවෙයි. සංඥා වේදිත නිරෝධය හේතුඵල ධර්මානුකූලව වෙන්න පුළුවන්. මේ අරමුණ පිළිබඳව සංඥා වේදනා ගෙවි ගියොත් නැති වුණොත් සමහරට ඒ අරමුණ නැති වෙන්න පුළුවන්. ඒක නිකන් ඒක කුසලතාවයක් නෙවෙයි, ඒක ස්වභාවයක්. දැන් අපි මේ කතා කරන්නේ කුසලතාවයක්. මනසින් මේක අතහැරෙන කියන වචනේ තමයි අපිට සිංහලෙන් යොදන්න වෙන්නේ. මුත්‍ති අනාලයෝ චාගෝ පටිනිස්සග්ගෝ පටිනිස්සග්ග වොස්සග්ග කියන වචන දෙකේ සමාන අර්ථ තියෙනවා. මුත්‍ති මිදෙනවා, අනාලයෝ ආලය කිරීමක් නැහැ, චාගෝ අතහරිනවා. මේ වචන තියෙනවා. එතකොට දැන් අර මේ අපි ගත්ත උදාහරණෙම ගත්තොත් අර පුද්ගලයෙක් සම්බන්ධව අපි ගත්ත උදාහරණය ගත්තොත් අපිට කල්පනා කරන්න පුළුවන් දැන් මෙයා අවුරුදු ගාණක් මගෙන් අතහැරිලා හිටියේ. අතහැරිලා හිටියේ. දැක්කේ නෑනේ මෙච්චර කාලෙ. තොරතුරක් තිබ්බෙත් නෑනේ. දැන් ඔන්න ඉන්නවා. දැන් ඔන්න පේන්න ඉන්නවා. දැන් කොයි පැත්තටද? ආපහු අල්ලන පැත්තට යනවාද අතහැරෙන පැත්තට ඉඩ දීලා නිකන් ඉන්නවා. දැන් වොස්සග්ග එක්ක මෙතන වචනයක් යෙදලා තියෙනවා වොස්සග්ග පරිණාමයෙන් කියලා. පරිණාමනේ අතහැරීමම වැඩි වෙන පැත්තට, ඒක ගිලිහිලා යන පැත්තටම මේ අපි සිහියයි විමසුම් නුවණයි වීර්යයයි යොදනවා. නිකන් හරියට යමක් ප්‍රපාතයට වැටෙනකොට ඒ පැත්තටම තල්ලු කරලා දානවා. දැන් මොකක් හරි දෙයක් ප්‍රපාතයක් ළඟ තියෙනවා, නැත්නම් ප්‍රපාතයට පෙරලීගෙන යනවා හිමීට. අපිත් කරන්නේ තව දුරටත් ප්‍රපාතයේ පැත්තටම තල්ලු කරලා දානවා වගේ වැඩක් නේ වොස්සග්ග පරිණාමින් කියලා කියන්නේ. ඒක දැන් ආපහු මෙහිට අදින්න දඟලන්නේ. අපි ප්‍රපාතයට යන එක ආපහු ගොඩ අදින්න සෑහෙන වීරියක් කරන්න වෙනවනේ. එහෙම නෙවෙයි මේ ඒක ඒ පැත්තටම පහළටම නැත්නම් ගලාගෙන යන පැත්තටම කානුව පාදලා හරිනවා. ඒක ඒ පැත්තටම ගලාගෙන ගියද. මේ ප්‍රපාතයටම පහළටම තල්ලු වෙලා ගියද කියලා. මෙන්න මේ වොස්සග්ග මේ අත්හැරීම මනසින් ගිලිහි යාමට ඉඩ දීලා ඒ පැත්තටම මේ උනන්දු කරවලා මනස නිකන්. එතකොට වොස්සග්ගයේ පරිණාමණය වෙනවා. අත්හැරීම ක්‍රමයෙන් වර්ධනය වීම. පරිණාමණය කියන වචනේ මෙතන ක්‍රමානුකූල වර්ධනය කියන අදහස අපි ගන්නෙ. සතිය, ධම්මවිචය, විරිය කියන මේ ගුණාංග තුන. එහෙම නැත්නම් සතිපට්ඨාන දේශනාවේදී අපි ওই ගුණාංග තුනට කිව්වේ සති සම්පජඤ්ඤ ආතාපි කියලා. සතිමා සම්පජානෝ ආතාපි. බොජ්ජංග ධර්මවලදී කියන්නේ සති ධම්මවිචේ විරිය කියලා. ඉතින් මේවා යොදනවා අර විදිහටම. විවේකයේ පැත්තට විවේක නිස්සිතං, විරාග නිස්සිතං විරංජනේ පැත්තට, නිරෝධ නිස්සිතං නිමාව පැත්තට, වොස්සග්ග පරිණාමයෙන් අතහැරී යන පැත්තටම යොදන. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ දේ නැත්තම් මේ අපි කතා කරන මේ කාරණේ අපි තේරුම් ගන්න. මේ බෝධිඅංග
බවට පත් කරගන්නවා කියලා කියන්නේ මොකද්ද මේ? දැනටමත් අපි ළඟ තියෙන සතිය, දැනටමත් අපි ළඟ තියෙන ධම්මවිචය හේවත් දහමට අනුව කරුණු ගොනු කිරීමේ කරුණු විමසීමේ හැකියාව ධම්ම විචය සහ විරිය අපි ළඟ තියෙන මේ උත්සාහවන්තකම ඒක කොහෙටද අපි යොදන්නේ කොයි පැත්තටද ලෞකික පැත්තටත් යොදන්න පුළුවන් ලෞකිකත්වයේ ඉක්මවා යන පැත්තටත් යොදන්න පුළුවන් ඒතකොට දැන් මෙතෙන්දී බොජ්ජංග පබ්බේදී කරන්නේ ඍජුවම අනිත් පැත්තට යොදන එක. අනිත් පැත්තට කියලා කියන්නේ ලෞකික පැත්තට නෙවෙයි අලෞකිකත්වයට. මේක ගෙවිලා යන පැත්තට, අවසන් වෙන පැත්තට, නිමා වෙන පැත්තට. ඉතින් ඒක ටිකක් දුෂ්කරයි වගේ. මම ඒකයි අර වගේ පුද්ගල උදාහරණයක් ගත්තේ. පුද්ගල උදාහරණයක් ගත්තේ. ඉතින් අපි පුද්ගලයෙක් එක්ක ඇතිවෙච්ච මේ සම්බන්ධතාවය හොඳ සම්බන්ධතාවයක් මම මේ උදාහරණයට ගත්තේ. ඉතින් තරහකාරයෙක් අමනාප කෙනෙක් දැක්කත් ඕක ওই විදිහටම තමයි අතහරින්න ඕන. දැන් මේ මිනිස්සයා මට කරදර හිරියර කර කෙනෙක්. ඔන්න දැන් ආයෙ ඇවිල්ලා ඉන්නවා. ඔන්න දැන් අපිට පේන්න ඉන්නවා. ඉතින් සමහර විට ආපහු අරක මේ වර්ධනය වෙන්නත් ඉඩ තියෙනවා. වර්ධනය වෙන්නේ අපි විරංජනීය පැත්තට විරාග නිරෝධ ඔස්සග්ග පරිණාමනයේ පැත්තට හිත යොදලා ඒක අවසන් වෙන්නම ඉඩාරේ. ඒ පුද්ගලයා සමග තිබිච්ච ඒ කිසියම් ආකාරයක මේ වෙහෙස කර නැත්තම් පීඩාකාරී తත්වය අවසන් වෙන පැත්තටම අපි තල්ලු කරලා හරියි. අර අනිත් පුද්ගලයා අපි දැක්ක කෙනා එයා අපි කැමති කෙනා නැත්තම් අපි ආදරණීය කෙනා මෙයා බාධාකාරී පුද්ගලයා හිරියර කරන කෙනා. ඉතින් දෙන්නම අපි අවසන් කරගන්න. සමහර විට මේ කරදරකාරයා නම් ඒ පිළිබඳව ක්‍රියාකාරකම් ටික අපි අවසන් කරගන්න ඕනේ කියලා හිතන හැබැයි එතන අවසන් කරගන්න ඕනේ කියලා හිතන්නේ සමහර වෙලාවට තමන්ගේ පැත්තෙන් නෙමෙයි. මේ කරදරකාරයා අවසන් කරන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. එහෙම නෑ. එතෙන්දී අවසන් කරන්නේ කරදරකාරයා නෙවෙයි. කරදරකාරී මානසිකත්වය. ඒක තියෙන්නේ අරයා ළඟ නෙවෙයි. ඒක තියෙන්නේ අපි ළඟ. අපි ළඟ. අපි ආයි හදනෝ ඕම් මේ මිනිස්සයා ආයි ඇවිල්ලා කාලයක් නැතුව හිටියා. දැන් ඉතින් ආපහු අපිට කරදරයි. ආදී වශයෙන් කියලා අර තැනත්ත දැක්ක ගමන් අපි අර අනිත් පැත්තට නොවේයි එතකොට මේ ඔය විදිහට අර අලුතෙන් පුද්ගලයා දැක්කම සමහර විට එකවර මේක නැවත විරාගය නිරෝධයේ පැත්තට යනව වෙනුවට සමහර විට ආපහු මේකේ සමුදය පැත්තට යන්න ඉඩ තියෙනවා. අර අපිට කරදරකාරී පුද්ගලයා කාලයකට පස්සේ දැකීමෙන් අපි ඇතුළත නැවත මේක විරාගයේ නිරෝධයේ පටිනිස්සග්ගයේ විවේකයේ පැත්තට යනවා වෙනුවට ආපහු මේක හදන්න ඉඩ තියෙනවා ඇතුලේ. බය, සැක, සංකා මේ වගේ දේවල් හදන්න ඉඩ තියෙනවා. ඊළඟට අර අපේ ආදරණීය පුද්ගලයා කාලයකට පස්සේ දැක්කම ඒත් ඇතුලෙන් ওই ටික හදන්න ඉඩ තියෙනවා. ඒතකොට දැන් මේ කරන්නේ මේ අපි කරන මේ සාකච්ඡාවේදී අපි උත්සාහ කරන්නේ මෙන්න මේක අර ආදරණීය පුද්ගලයා හෝ මේ අපිට කරදරකාරී පුද්ගලයා හෝ වේවා ඒ දෙකම ධර්මතා හැටියට තේරුම් අරගෙන ඒ පුද්ගලයා දෙදෙනාම දැකීමෙන් අප තුල ඇති වුණු ප්‍රබෝධනය ධර්මතා හැටියට දැකගෙන ඒවා විරාගයේ පැත්තට නිරෝධයේ පැත්තට අතහැරීම වර්ධනය වෙන පැත්තට යොමු කිරීම. ඒ යොමු කිරීමට තමයි මේ නිවනට හැරෙනවා කියලා කියන්නේ.
නිවෙන පැත්තට අපි හැරෙනවා. බොජ්ජංග බෝධිඅංග බවට මේක පරිවර්තනය කරගන්නවා කියලා කියන්නේ. මේක එක්තරා දැනුවත් බවකින්, අවබෝධයකින්, තේරුම් කර ගැනීමකින්, වීරියකින්, උත්සාහයකින් කරගත යුත්තක්. මේ පැත්තට හැරෙන අපි මේකෙන් ගැලවෙන්න නම් මේක කරන්න. නැත්නම් අපි දෙන්නම අපිට අහිත කරයි. අපිට අර දැකගත්ත අර අපි කාලයකට පස්සේ දැකගත්ත අපිට හිතකර අපේ ආදරණීය මිත්‍රයා ඥාතිවරයාත් නිවනට බාධාවක් කාලයකට පස්සේ අපිට දැක ගන්න ලැබුණු අර අපිට බාධා කරන නැත්නම් තරහකාරයා කියන කෙනා බාධාවක් නෙමෙයි දෙන්නම බාධාවක් කරගන්නේ අපි. ඒ දෙන්නම ඉතින් ඒගොල්ලන්ගේ තියෙන ගතිගුණ අනුව හැසිරෙන එකනේ. එක්කෙනෙක් ඉතින් මෘදු ගතිගුණ තියෙනවා නම් ඉතින් එයා අපිට ආදරණීය පුද්ගලයෙක් හැටියට කවදත් උදව් උපකාර කරනවා. රළු ගතිගුණ තියෙන කෙනෙක් නම් ඉතින් බාධාකාරී පුද්ගලයෙක් හැටියට ඉතින් අපේ ජීවිතේට එයා බලපානවා. ඒවත් ධර්මතා හැටියට දැකලා ඒගොල්ලන්ටම දීලා අතහැරලා දාලා නිකන්. අපි ආපහු මේ දෙන්නත් එක්ක මේක ගොඩනගන්නේ. අපි හැරිලා තියෙන්නේ මේක ගොඩනගන පැත්තට නෙමෙයි. නිමා කරන පැත්තට, අවසන් කරන පැත්තට. ඉතින් මේක ටිකක් බලපුවාම ලෝක සම්මුතියත් එක්ක නිකන් විසංවාදී වගේ ගතියක් තියෙනවා. ඉතින් ඔතෙන්දී මේ හිතෙන්න පුළුවන් අපි කාට ඔය සිද්ධිය කවුරු හරි එක්ක කිව්වොත් මේ අහවලා කාලයකට පස්සේ මම දැක්ක මාකට් එකේදී මම දැක්ක මේ වීදියේදී පාරේදී බස් එකේදී කතා කරේ නැද්ද? නෑ මම කතා කරේ නෑ. අයියෝ කොච්චර නරකද මෙච්චර කාලයකට පස්සේ හමු වෙච්ච මිනිස්සයා එක්ක වචනයක් කතා කරන්න තිබුණානේ. ඒක තමයි ලෝක දැක්ම. ලෞකිකත්වයේ දැක්ම ඒක. ඉතින් කතා කරලා ඉතින් මේක අලුත් කරගන්න තිබ්බනේ. ඒක තමයි ලෞකිකත්වයේ දැක්ම. හැබැයි මේ අපේ ඒකත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ මේක පටිසෝතගාමින් කියලා හැඳින්වුවේ. ඒක අනිත් පැත්තට යන එක. ඉතින් කවුද කැමති අනිත් පැත්තට යන්නේ? නේ? අනුසෝතේටමයි මේ අපේ මනසත් හුරු වෙලා තියෙන්නේ. අපිටත් නිකන් මේ මනසින් දොස් කියන්න පුළුවන්. මේ මිනිස්සයා මෙච්චර කාලයකට පස්සේ දැක්කා. මම වචනයක්වත් කතා කරේ නැහැ. හරි නෑනේ. කවුද? ඒ පෙනී හිටින කෙනා කවුද? අපේ සුපුරුදු අනුසෝතගාමී මනස. ඉතින් ඔය මනස තමයි මෙතන පරාජය කරන්නේ. එහෙම නැතු අර පිට පුද්ගලයෝ දෙන්න නෙමෙයි. අපි මේ පරාජය කරන්නේ නැත්තම් මේ මායя අර දෙන්න නෙමෙයි මායя. අපේ මනස. ඕනේ නැහැ. මේක ඉතින් නිමා කරන මේක අවසන් කරන අවශ්‍ය නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ ක්‍රියාකාරකමක් ඔය විදිහේ කාර්යයක් තමයි මේ බෝධිඅංග වලදී කරන්නේ. බෝධිඅංග පුහුණුව කියලා කියන්නේ ඒකයි. සතිය ධම්මවිචේ විරිය නිවන පැත්තටමයි හරවලා තියෙන්නේ. ඒක ලෞකික පැත්තට හරවන්නෙම නැහැ. මොනම හේතුවක් නිසාවත් හරවන්නේ නැහැ. ඉතින් ඔතෙන්ට ආපුවම අපි ආයේ හරියටම පාරට වැටුණා. ආයේ දැන් කොහෙවත් නැහැ. කෙලින්ම නිරෝධේ නිබ්බානේ ඒතං සන්තං ඒතං පනීත. මේ ශාන්ත ප්‍රණීත සත්‍යය. ඉතින් ඒකයි ඔය අවිනිපාත ධම්මෝ වගේ වචන යෙදিলা තියෙන ඔය ඇත්ත සමහර විට අහලා ඇති. බුදුරජාණන් වහන්සේ ඔය සෝතාපන්න තැනැත්තා ගැන කියනකොට කියනවා අවිනිපාත ධම්මෝ කියලා. ආපහු හැරෙන්නේ නැති. ඉතින් ආපහු හැරෙන්න දෙයක් නෑ. හරියටම පාරට වැටුණායින් පස්සේ. මේ බෝධිඅංග බවට පත් කරගත්තොත් මේ ගුණාංග ටික සතියයි විමසුම් නුවණයි වීරියයි කෙලින්ම ඒකට යෙදුවොත් ඉතින් ආපහු හැරීමක් නැහැ. ඒකටම මේ පැත්තටම යනවනේ. ඒකයි මේ කියන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් මේ මෙතන අදහස් කරන්නේ. මෙතන අපේ බෝධිඅංග වලින් කතා කරන්නේ. ඉතින් අපි ඔය බෝධිඅංග වැඩිීමේදී බුදුරජාණන් වහන්සේ බොජ්ජංග සංයුත්තේ ඒ වගේම මේ සතිපට්ඨාන දේශනා වගේ තැන්වල
බෝධි අංග වඩන වැඩිම පිළිබඳව දේශනා කරන හැම වෙලාවෙම දේශනා කරලා තියෙන්නේ අර විදියට. සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔසග්ග පරිණාමයි. අනිශ්චිතං කියාගෙන ආපු අපි දැන් නිශ්චිතං කියලා දේශනා කරනවා. ඒ නිශ්චිත වෙන්නේ නිවන පැත්තට නිශ්චිත වෙන්නේ. ලෞකිකත්වයට අනිශ්චිත. එතකොට දැන් අනිශ්චිත කියන එක තමයි අපි දිගටම කතා කරගෙන ආවේ. ඒක දැන් මෙතෙන්දි පේනවා ලෞකික පැත්තට අනිශ්චිත, නිවන පැත්තට නිශ්චිත. යොමු වීමක්, නැමීමක්, හැරීමක්, එළඹීමක්, පෙළඹීමක් තියෙනවා බෝධිය පැත්තට. බෝධි කියන්නේ මෙතන බුද්ධ බෝධි ඥාන, නිවන නිවීමට. ඒකයි මේක බොජ්ජංගං. සති බොජ්ජංගං භාවේති. බෝධි අංගයක් විදියට වඩනවා කියලා කියන්නේ. ඉතින් ওই විදිහට අපිට අපේ ජීවිතේ ඕක කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ඇතුළතින් කෙරෙන වැඩක්. මතු පිට දෙයක් නෙමෙයි. මතු පිටයි ඇතුළතයි දෙක වැඩි පටලවා ගන්න හොඳ නෑ අපි. ඒකත් මම මේකේ කියලා මේ මූලික පැහැදිලි කිරීම මම නතර කරන්න. අපි මේ ගත්ත උදාහරණෙම දිගටම ගන්නවා අර පුද්ගලයෝ දෙන්න. ඉතින් ඒ දෙන්න දැන් අර අපේ ආදරණීය පුද්ගලයා අර හම්බෙන් දකින්න ලැබුණු. අපි ඒක නිමා කරන්න ඕන. ඒ පුද්ගලයා සමග මේ සම්බන්ධියාව නැත්තම් ඒ තිබුණු ලෞකික සම්බන්ධතාවයේ ඔස්සග්ගය අතහැරීම, නිරෝධය නිමා කිරීම, විරාගය ඒ රංජනීය පැත්තට නොයෑම, අවිවේකයේ පුද්ගලයාත් එක්ක නැවත පටන් ගත්තොත් මේක අවිවේකයටපත් වෙන එක නෑ විවේක නිශ්චිතං. මේ පැත්තටමයි යන්නේ. හැබැයි අපි හිතමු එයා අපිව දැක්ක කියලා. දැකලා අපි ළඟට ආවා. මුග කාලෙකින් දැක්කනේ. හම්බ වුණේ. ඉතින් අපිට පුළුවන් ඒක තමයි කියලා එයත් එක්ක ඉතින් ලෝක සම්මතයේ හැටියට ටිකක් කතා බහ කරලා එතනින් ඉර කරන්න පුළුවන්. නිමා කරන්න පුළුවන්. අපි හිතමු අර බාධාකාරී පුද්ගලයා අපිව දැක්කා. දැකලා ළඟට ඇවිල්ලා තරජනය කරා. මම ඉන්නවා මතක තියාගන්න. කියලා අපි හිතමු ඒ වගේ දෙයක් කරා කියලා. මම පුද්ගලයා අපි ළඟට ඇවිල්ලා එහෙම කිව්වා. අපි බලාගමු කියලා. එතකොට ඒකත් අපි එතනින් අවසන් කරලා දානවා. නමුත් අර අපි දැන් එක්තරා සෝදිසිමත් භාවයකින් කල්පනාකාරී භාවයකින් අපි පසු වෙනවා. මේ පුද්ගලයා සාමාන්‍යයෙන් බාධාකාරී කෙනෙක් බාධා කරන්න පුළුවන් වෙනදා වගේ අපි කල්පනාකාරී භවකින් පසු වෙන එක ඇත්ත ලෝක සම්මුතික වශයෙන්. අර ආදරණීය පුද්ගලයා ළඟට ඇවිල්ලා කතා කරපුවම අපි අහක බලන් ඉන්නේ නැහැ. මනුස්සයත් එක්ක ඩිංග කතා බහ කරලා ආගේ තොරතුරු කතා කරලා අවසන් කරන බොහොම ගැටියෙන්. නමුත් අපි මේ පුද්ගලයා එක්ක නිශ්චිත වෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. විරාග නිශ්චිත වීමක් තියෙන්නේ. නිරෝධ නිශ්චිත වීමක් තියෙන්නේ. මේ පුද්ගලයා එක්කත් එහෙමයි. මේ ඇවිල්ලා අපි ළඟට ඇවිල්ලා නිකන් නැවත බාධා කරනවා කියන කාරණේ කිව්වොත් අපි ඒ ගැන දැන් පුද්ගලයා එක්ක අපේ ගනුදෙනුවක් නැහැ. අපි නිශ්ශබ්ද වෙලා නිකන් ඉන්න පුළුවන්. හැබැයි අපි සෝදිසිමත් භාවයක පසු වෙනවා. සමහර විට බාධා කරන්න පුළුවන්. අපි නමුත් ඒ පුද්ගලයා පිළිබඳව තිබිච්ච අර වෛරී නැත්තම් ගැටුම්කාරී තත්ත්වේ නැවත අපි අවුලවන්නේ නැහැ. ඒක අවසන් වෙන්නම ඉඩ දීලා නිකන් ඉන්න. මතු පිටිනුයි ඇතුළතනුයි දෙකෙන්. අර ආදරණීය පුද්ගලයා එක්ක තියෙන කාරණේ මතු පිටින් සහ ඇතුළතින් දෙකෙන්ම අවසන් වෙන්න දීලා නිකන් ඉන්න. හැබැයි මේ දෙකේදී අපි ප්‍රතිචාර දක්වන විදිය පොඩි වෙනසක් තියෙනවා. ආදරණීය පුද්ගලයා අපි ළඟට ඇවිල්ලා කතා බහ කරපුවම අපි ඉතින් පොඩ්ඩක් කතා කරනවා. අර බාධාකාරී පුද්ගලයා අපි ළඟට ඇවිල්ලා තරජනාත්මකව හරි නැත්නම් මොන හරි විදිහට කතා කරත් නිශ්ශබ්ද වෙලා නිකන්. මේ වගේ අර මේකේ මතු පිටට අපි දක්වන ප්‍රතිචාරයයි පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් ඇතුළතින් එකමයි. ඇතුළතින් අපි කරන්නේ ඒක ඇතුළතින් නිමා කරන එකමයි, අවසන් කරන එකමයි, කෙලවර කරන එකමයි. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය වගේ දෙයක්
මේ අපි කතා කරන දේ. මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේක අවබෝධ කරගන්න පුළුවන්. මම සාකච්ඡාව මෙතනින් පොඩ්ඩක් නතර කරලා මම කැමති මේ ක්‍රියාකාරකම් අපි මේ කතා කර දේ අපේ ජීවිතේ ප්‍රායෝගිකත්වයට ගන්න යද්දි මොකක්ද අපේ හැඟීම, මොකක්ද අපේ අදහස, මේවයි තියෙනවද කිසියම් ආකාරයක ගැටලුකාරී තත්වයන්, අපිට ක්‍රියාත්මක කරන්න බැරි තත්වයන්, ප්‍රායෝගික නොවන තත්වයන්, ඒ වගේව තමයි අපිට භාවනාවේදී හුඟක් අවශ්‍ය වෙන්නේ. භාවනාව කියලා කියන්නේ නිතරම අපි මේ අපි කතා කරන දේ ප්‍රායෝගික කිරීමක් භාවනාවේ තියෙන. එහෙනම් අපිට අවශ්‍ය වෙනවා මේක ප්‍රායෝගිකකරණය කරගන්න. භාවිතයට ගන්න. භාවනා කියන්නේ භාවිතයට ගන්න පුරුදු වීමනේ. එහෙනම් ඒකේ බැරිකමක් තියෙනවද, නොහැකියාවක් තියෙනවද? අනිත් පැත්තෙන් සාර්ථකත්වයන් මොන හරි අපි ලබලා තියෙනවා නම් ඒවා ටිකක් අපි අවධානය යොමු කරමු. මම හිතන්නේ මම සාකච්ඡාව මේ මට්ටමින් නතර කරලා මේ බෝධිඅංග ධර්ම පිළිබඳව, බොජ්ජංග ධර්ම පිළිබඳව තව ඉතින් විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බෝධිඅංග ධර්ම මම දකින්නේ ඒව ඇත්තටම මේ ප්‍රතිඵල හැටියට ඇති වෙන සමහර දේවල් හැටියට. ඉතින් ඒව ගැනත් අපි ඊළඟ සාකච්ඡාවේදී කතා කරලා අපිට බෝධිඅංග ධර්ම පිළිබඳව සාකච්ඡාව නිමා කරන්න පුළුවන් වේවි. මෙතෙක් අපි කතා කර දේවල් පිළිබඳව යමක් සාකච්ඡා කරන්න විමසන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව කරගමු මේ ඉතිරි කාලේ. හොඳයි. අවසරයි. ඔව්. ස්වාමීන් වහන්සේ මේ වොස්සග්ග පරිණාමය අපි සත්බොජ්ජංගයේම අවබෝධය තුල හිටියත් මේ වොස්සග්ගේ කියන තැනදී දරුවොත් සමග වාසය කරන විට කෙසේද අනිසිත විහරණයට යන්නේ? ඒ යන්න බැරි අස්මිමානයේ නිසාද? නැහැ, පුළුවන්. අපි ඉස්සර වෙලාම මේකෙදී අර දරුවෝ අපි අර මුලින් මම පොඩි උදාහරණයක් කියවනේ. අර නමක් දීලා ඒ නමට නම දීපු මමයි නමගත් කෙනයි දෙන්නම පටලැවිල්ලක් හදාගන්න ආකාරය අර මම මුලින්ම ධර්මතාව පිළිබඳ පැහැදිලි කිරීමේදී අද සාකච්ඡාවේදී දැන් ওই දරු කතාවත් එහෙමම එකක්. දැන් මෙයා මගේ දරුවා. හරිද? ඊළඟට දරුවත් හිතනවා මේ මගේ අම්මා. මේ අපේ අම්මලා තාත්තලා. ඊළඟට මේ අපි ගන්නේ අර සම්මුතික සත්‍යය තුල ගන්න. එතකොට සම්මුතික විවාහාරයේ තුල ඒකයි මම ඒක මුලදී කිව්වේ එක්තරා මේක විකෘතියක් කියලා. දැන් අපිට දරුවෝ ඉපදිච්ච එක ධර්මතාවයක් නේ. දැන් අපි කොහොම ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් ස්වාමි පුරුෂෝ භාර්යාව හැටියට අපි ලිංගිකව හැසිරීම නිසා ගැප් ගැනීම හරහා ඉතින් කුසක මේ කලලයක් ඇති වෙලා ඒ කලලය වර්ධනය වෙලා ඉතින් ඒ අලුත් ජීවියෙක් උපදිනවා. ඕකනේ සත්‍ය කතන්දරේ. හැබැයි මේ ජීවිය ඉපදුනයින් පස්සේ අපි අර නමක් දැම්මා වගේ මේකට ලොකු දේවල් ටිකක් අපි එකතු කරනවා. මේ මගේ දරුවා ඊට පස්සේ මේ තව මොනවා හරි මට කලාතුරකින් ලැබුණු දරුවා නැත්නම් මේ මගේ පිරිමි දරුවා ගෑනු දරුවා තව මොනවා හරි මේකට අපි එකතු කරනවා. එකතු කරන්න මොකද වෙන්නේ? අර ධර්මතා මට්ටම ඉක්මවා ගිහිල්ලා දැන් අර ඉමෝෂනල් හැඟීම් ටිකකින් සංකල්පනා ටිකකින් මෙයාට බැඳෙනවා. කාටද? මේ අලුත උපන් ජීවියට. ඉතින් එයාට අපි කියන්නේ මගේ දරුවා කියලා. ඉතින් නොයෙක් දේවල් ඉතින් එහෙම නැතුව මේ අලුත උපන් ජීවියා එයාගේ පැවැත්ම එයා ඉතින් ජීවියෙක්, සත්වයෙක්, මනුසත්වයෙක්. ඉතින් එයාට මේ ජීවත් වීම සඳහා මම කරුණාවෙන්මයි අර හැඟීම් පැත්ත ඒකයි මම කිව්වේ අර තෙත ගතිය අර ලෞකික තෙතමනේ අයින් කරලා
යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් ආධ්‍යාත්මික තෙතමනේ. ඒකට අපි කිව්වේ මෙත්තා කරුණා කියලා. ඒකෙන් යන්න පුළුවන් නම් දැන් අම්මා බුදුහාමුදුරේ ඒකනේ ඔය මව්පියන්ට කියලා තියෙන්නේ දරුවෝ ගැන වැඩ කරන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වලින් කියලා. ඒ මොකද අර ලෞකික තෙතමනේ තියාගත්ත ගමම්ම අර ගැටලුව ඇති වෙනවා. ඒක නිසා ඒක ස්වාමීන් වහන්සේ අවසරයි මේ දරුවෝ ළඟ ඉච්චර ධර්මයේ ප්‍රගුණ නැත්නම් ඒගොල්ලෝ ගැටිලා ඒගොල්ලන්ට අකුසල් සිද්ධ වෙනවා. ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒක දරුවන්ගේ ප්‍රශ්නයක්. ඒක අපි ඒගොල්ලන්ට අතහැරලා දානවා. පුළුවන් තරම් අපි තේරුම් කරලා දෙනවා. මේවා මෙහිමයි මේවා මේ ප්‍රශ්න ගැටලු හදාගන්න එපා. මේවා ලෞකික වශයෙන් උත්බාධාකාරී වෙනවා ජීවිතේට. ඊළඟට අනිත් පැත්තෙන් පව් පිරෙනවා. අකුසල් වැදෙනවා මේ වයින් කියලා අපි ඒගොල්ලන්ට තේරුම් කරලා දෙනවා. ඒක අපේ යුතුයකමනේ. දැන් මව්පියන්ගේ යුතුයකම් ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම කියලා දෙන්නේ ඕකනේ පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති කියලානේ. එතකොට දැන් ඒක අපේ යුතුයකම්. අපි ඒ පව ගැන අකුසලයේ ගැන බැඳීම් ගැන අයහපත ගැන ඒ ඔක්කොම තේරුම් කරලා දෙනවා. තේරුම් කරලා දුන්නත් සමහර වෙලාවට දරුවෝ ඒව අවබෝධ කරගන්නේ නැහැ. ඒගොල්ලෝ සුපුරුදු විදිහට ඒ විදිහට වැඩ කරනවා. ඒක අපිට ප්‍රශ්නයක් කරගන්නේ අපි. අපේ යුතුයකම අපි ඉෂ්ට කරලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්නේ. එතකොට දැන් අපි අර ඔසග්ගය නැත්නම් අතහැරීම කියලා කියන්නේ දැන් අපි අර හැඟීම් වලින් අර දරුව සම්බන්ධයෙන් ඇති කරගන්නා වූ නානාවිද සංකල්පනා හැඟීම් දැන් අර ජීවියෙක් මෙයාටත් ජීවත් වීමට මේ වුමනාකම් තියෙනවා මම ඒ වෙනුවෙන් යම්කිසි මෙහෙවරක් කරන්න ඕන කියන අදහසින් කරුණාවෙන් මෛත්‍රියෙන් යෙදෙනවා මිසක අර මගේ දරුවය මම මෙච්චර මේ දේවල් කරාය මෙහෙම කරාය අරම කරාය මේ தത്വයට ආවේ නැහැයි එහෙම නැත්නම් මේ தത്വයට ආවය ඒව ඔක්කොම මම කරපු අය මගේ දක්ෂකම්ය එහෙම නැත්නම් මගේ අඩුපාඩුවක් මගේ වැරද්ද ওই වගේ දේවල් ටිකක් අපි පටලව ගන්න ඕනේ පටලා ගන්න දෙයක් නැහැ මේ ජීවියට මට පුළුවන් කාලයක් ඒ ජීවිය වෙනුවෙන් මම යම්කිසි කරලා හැකි මෙහෙවරක් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ළමයෙක් වෙනුවෙන් මව්පියෝ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවානේ. අත්‍යවශ්‍යයෙන් කළ යුතු දේවල් ටිකක් තියෙනවානේ. ඉතින් ඒ ටික කරුණාවෙන් මෛත්‍රියෙන් අපිට කරන්න පුළුවන්. ඉතින් ඒක එතෙන්දී දරුවා වෙනුවෙන් යමක් කළා කියලා හෝ එහෙම නැත්නම් ඒගොල්ලෝ අපි වෙනුවෙන් යමක් මොන හරි කරා කියලා හොඳ හෝ නරක මේක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපි කරන දේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාවෙන් අපි යන්නේ. එතකොට අපි මේ දරුවෝ අතහැරිලා ඇත්තටම එතෙන්ද. ඊළඟට ඒගොල්ලෝ අපිට කරන දේ ගැන මුදිතා සහ උපේක්ෂා වෙනවා. දැන් අපි මෙත්තා කරුණා දෙකෙන් යනකොට අපි දරුවෝ අතහැරලා තියෙනවා. ඒක මෛත්‍රියෙන් කරුණාවෙන් වැඩ කරන්නේ. ඊළඟට අර පැත්තෙන් දරුවෝ අපිට කරන දේවල් තියෙනවානේ. ඒගොල්ලෝ සමහර වෙලාවට බොහොම ආදරණීයයි, බොහොම ගෞරවණීයයි, බොහොම උදව් උපකාර කරනවා, අපෝපස්ථාන කරනවා, ඒව කරනවා. ඉතින් ඒවටත් මුදිතා ඇලෙන්නේ නැහැ දරුවන්. මේ මට උදව් කරන දරුවා, නේ මට මෙහෙම කරනවා, මේ විදියට කරනවා කියලා හැංගීම් බර වෙලා නිකන් ආපහු මේ රාග පැත්තට, අවිවේක පැත්තට දැන් අවිවේකයට යනෝනේ සමහර වෙලාවට. දැන් මට උදව් කරන එක්කෙනා ගැන මමත් කරන්න එපා කියලා ඉතින් බහින වැඩේ. ඉතින් බැස්ස ගමන් විවේක නිස්සිතන් නෙවෙයි අවිවේක නිස්සිතන් වෙනවා. විරාග නිස්සිතන් වෙනුවට රාග නිස්සිතන් වෙනවා. නේ? නිරෝධ නිස්සිතන් වෙනුවට සමුදය පැත්තට යනවා ඒක. නේ? වොස්සග්ගේ අතහැරීම වෙනුවට ආයෙ අල්ල ගන්න පැත්තට යනවා. ඒ එහෙම වෙනව හුඟක් කලාවට අර උදව් කරන එක්කෙනා, අප උපස්ථාන කරන එක්කෙනා, ගරු බුහුමන් කරන එක්කෙනා, ආදරේ දක්වන කෙනා කෙරේ ඕක වෙන්න පුළුවන්. ඊට පස්සේ තවත් එතකොට ඒ අය කෙරෙහි මුදිතා වෙන්න ඕන. ඊළඟට තවත් දරුවෝ ඉන්නවා උදව් උපකාර කරන්නේත් නැහැ. කරදරකාරයෝ ආවොත් එහෙම මොන හරි කියලා යනවා මොන හරි කොහොමත් අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගැන උපේක්ෂා වෙන්න ඕන. ඉතින් ඒකත් ඒගොල්ලොන්ට දෙනවා. අර දෙගොල්ලෝගෙම ලක්ෂණ ගතිගුණ ඒවා ඒගොල්ලොන්ටම දීලා නිකන් ඉන්න. මොකද දැන් අපි ඒවල ධර්මතා මට්ටමින් දකින්න පුළුවන් නේ. දැන් අපි ඉන්නේ මේ ධම්මානුපස්සනාව. එතකොට
මේ මම මෙච්චර කරපු මට මෙහෙම කිව්වා. අපි හිතමු දරුවෙක් ඇවිල්ලා මොකක් හරි දරුණු වචනයක් කිව්වා කියලා. එහෙම කියන වෙලාවල් තියෙනෝනේ. එතකොට අපි ඒක එයාගේ අඩුපාඩුවක්, එයාගේ අනවබෝධයක්, එයාගේ නොදැනුවත්කමක්, කරුණු තේරුම් නොගැනීමක් හැටියට, ධර්මතාවයක් හැටියට දකින්න මිසක අපි හැඟීම් බර වුණොත් මෙහෙම කරපු මට මෙහෙම කිව්වා. අම්මා කෙනෙකුට එහෙම කියන්න වටිනවද? එතකොට වෙන්නේ ආපහු අපි මේක ප්‍රපංච කරන්න පටන් ගන්නවා. ඒ ප්‍රපංච කරන්න ඕනේ නැහැ. අපි කරන දේ නිෂ්ප්‍රපංච විදිහට, අනිශ්චිත විදිහට, අනුපාදාන විදිහට කරනවා. එයා කරන එකෙත් අපි ගණන් ගන්න නැතුව ඉන්නවා. අපි මේක ධර්මතාවක් විදිහට දකින්න. ඉතින් අපිට පුළුවන් ඔතෙන්දී ඔස්සග්ගේ වෙන්න අතහැරින්න පුළුවන්. අපිත් එයාව අතහැරිනවා. එයා කියන දේත් කරන දේත් අපි අතහරිනවා. ඉතින් මම හිතන්නේ මේක ඔබතුමී ඉදිරිපත් කර කාරණේ බොහොම ප්‍රබලයි. මේ ප්‍රපංචය. ඔව්. දරු ප්‍රපංචය කියලා අපි කියන්නේ. ටිකක් අපහසු සයන්හස් අවසරයි ටිකක් දරුවන්ගෙන් ඉතින් අපිට අපි කෙරෙහි වැඩි ලිංගිකකමක් තියෙනකොට අපිට ටිකක් අමාරුයි ඒගොල්ලන්ගෙන් ගැලවෙන්න. ඔව් ඒක හරි. ඒක අපි ගැටෙයි කියලා ඒගොල්ලන් අකුසල් සිද්ධ වෙයි කියලා හිතේ ඇති වෙනවා ඉතින්. ඔව් ඒක හරි. මම ඔබතුමී කියන කාරණේ මම පිළිගන්නවා. මේ දරු ප්‍රපංචය ප්‍රබලයි තමයි. නමුත් අපිට දරු ප්‍රපංචය නිෂ්ප්‍රපංච කරන්න පුළුවන්. දැන් අපි මේ මාර්ගයේදී යද්දී අපි එකෙන් කියන්නේ අපි දරුවන්ට අකරුණාවන්ත වෙනවා හෝ නැත්නම් දරුවන් ගැන මේ නොසලකා හරිනවා කියන එක නෙමෙයි. අපි කරුණාවන්තයි. ඒගොල්ලන්ට මොන හරි අපි උදව්වක් ඉල්ලුවොත් අපිට පුළුවන් නම් අපි ඒක කරමු. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ කරන්නේ ඒ උදව් උපකාර කරන්නේ සහ ඒගොල්ලොන්ගේ ආදර ගෞරවයන් අපි බාරගන්නේ විඳින්නේ අනිශ්චිත වෙලා. ඒ කොච්චර ගරු බුහුමන් සත්කාර සම්මාන කෙරුවත් අපි ඇතුළතින් ඒගොල්ලොන්ට බැඳෙන්නේ. අපි අනිත් පැත්තට අපි උදව් උපකාර කෙරුවා කියලා ඒව අල්ලගෙන බැඳීමක් හදාගන්නෙත් නැහැ. ඉතින් අපිට ඕක පුළුවන් කරන්න. නේ? අපේ හාමුදුරනේ ගොඩාක් කුසල් ඒකටම පැහැදිලි වුණා අපේ හාමුදුරේ. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සාකච්ඡාවේදීම ස්වාමීන් වහන්සේ දරුවෝ හරි ස්වාමීන් අපේ සමීප කට්ටිය අපි හිතෙන් අල්ලගන්නේ නැතුව ස්වාමීන් වහන්සේ අපිට ගතින් කරන්න පුළුවන් දෙයක් කරලා ඒගොල්ලන් මොකද ස්වාමීන් වහන්සේ අපි හිතන මට්ටමින් නැති නිසාවෙන් ඒක ස්වාමීන් වහන්සේ අපි ඒක ප්‍රශ්නයක් ඇති නොවන විදියට කරගත්තම ස්වාමීන් වහන්සේ ඒක වටිනව නේද ස්වාමීන් වහන්සේ අපි ඇත්තටම හිතෙන් අල්ලගත්තොත් නේද ස්වාමීන් වහන්සේ අපි මේ හැමතිස්සෙම ස්වාමීන් වහන්සේ අපි අල්ල ගැනීමක් කරන්නේ මේ ඒ සම්බන්ධයෙන් සනස එහෙම නේද ස්වාමීන් වහන්සේ නැත්තම් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔබතුමී කියන කාරණේ හරි. දැන් අපි අපේ මට්ටමේ නෙවෙයිනේ ඒගොල්ලෝ එකක් තමයි මේ අපි ආපු තරම් දුර දරුවෝ දහමින් ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. එතකොට එහෙම නැති අය දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. අම්මා අප්පච්චි මට මේවා කරන්න ඕන. මේ දේවල් මං වෙනුවෙන් කරන්න ඕන. එහෙම නැත්තම් මේක කරන්න නැතුව ඉන්න ඕන. කරන්න ඕන හරි කරන්න නැතුව ඉන්න ඕන හරි මොන හරි කියයි. එතකොට දැන් ඒක හරි. එතකොට ඒගොල්ලන්ගේ මට්ටමින් ඒගොල්ලෝ මතු පිටින් අපේක්ෂා කරන දේ අපි මතු පිටින් තේරුම් අරගෙන මතු පිටින් ඒකේ යෙදෙනවා. ඒක නැතුව නෙමෙයි. ඒක අපිට යෙදෙන්න වෙනවා. හැබැයි ඇතුළතින් අපි අර ගැඹුරු තේරුම් ගැනීමේ ඉඳගෙන අපි ඇතුළතින් මේක අතහැරලා හිටියොත් අපිට මේක බරක් නෑ. මතු පිටින් කරන දේ ඇතුළට ගත්තොත් තමයි ඇතුලේ බරක් වැටෙන්නේ. නමුත් මතු පිටින් කරන දේ අපි කියන්නේ දැන් අනිශ්චිතව කියලා අපි පාවිච්චි කරන වචනේ අනිශ්චිත කියනනේ. අනිශ්චිතව කෙරෙනවා නම් ඒ දේ අපිට ලොකු බරක් වෙන්නේ නැහැ. ඉතින් මේ ඇතුළතින් මේක නොබැඳී කරන එක තමයි අත් වශයෙන්ම සුදුසු. ඔබතුමීගේ අදහස හරි. හැබැයි අර ලෝක සම්මතයේ හැටියට දරුවන් වෙනුවෙන් මව්පියෝ කළ යුතු දෙයක් තියෙනවා ඒක. ඒක සාමාන්‍යයෙන් දරුවොත් බලාපොරොත්තු වෙනවා.
අම්මා මේක කරලා දෙන්න මට. නැත්නම් අම්මා මට මේකට උදව් කරන්න. අප්පච්චි මට මේකට උදව් කරන්න, මට මේක කරලා දෙන්න. නැත්නම් මේක පොඩ්ඩක් මේකට සහයෝගයක් දෙන්න කරන්නද එපාද? සමහර වෙලට තීරණ අහනවා. සමහර විට තීරණ ගන්න උදව් ඉල්ලනවා. නැත්නම් සමහර දේවල් ගොඩනගා ගන්න උදව් උපකාර කරනවා. බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒක අම්මගෙන් තාත්තගෙන් අපි පුංචි කාලේ ඉඳලා උගන්වලා තියෙනෝනේ දරුවන්ට යමක් කරනකොට අම්මගෙන් තාත්තගෙන් ගුරුවරයාගෙන් අහලා කරන්න, උපදේශ අරන් කරන්න ආදී වශයෙන් කියලා. ඒකට ඒගොල්ලොත් එහෙම නැඹුරුවක් තියෙනවා, යොමුවක් තියෙනවා, පෙළඹීමක් තියෙනවා. අම්මගෙන් තාත්තගෙන් අහනවා, අම්මගෙන් තාත්තගෙන් උදව් උපකාර ඉල්ලනවා, තීරණ ගනිද්දී යම් විදිහට සහාය වෙන්න කියනවා. ඉතින් අපිට සම්මුතික වශයෙන් ඒවට නිරත වෙන්න සිද්ධ වෙනවා, ව්‍යාවෘත වෙන්න සිද්ධ වෙනවා. හැබැයි අපි මේ කරන ක්‍රියාවේ ඇතුළතින් මිදිලා ඉන්නවා නම් මේක මේ ලෝක සම්මුතියක් හැටියට අනිකාගේ අවශ්‍යතාවය වෙනුවෙන් මම මේ කටයුතු කරනවා කියන එක. නැත්නම් අර නිකන් බෝධිසත්වරයෙක් අපි මේ බෝධිචර්යාවතාරය කියලා පොතක් ගැන අපි මේ කතා කරා පහුගිය දවසක මේ අපි මේ සාකච්ඡාවකදී මේ ඉතින්දි කියන්නේ මේ අර හරියට මේ බෝධිචර්යාවතාරයේදී ශාන්තිදේව හාමුදුරුවෝ මතක් කරනවා මේ අපේ බෝධි චිත්තය මොන වගේ එකක්ද කියලා. ඒක මේ ඒ අදහස පරිවර්තනය කරපු මේ ගීතයක් අපේ තියෙන. මම ඒක ඒ වෙලාවේ කතා කරා. මේක කියන්නේ මේ වහින්නට හැකිනම් ගිගුම් දී වියලි ගම්බිම් වලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් රැඳෙන්නට හැකිනම් ළමා කළ හඬන දෙතොලග සිනහාවක් වී ගැයෙන්නට හැකිනම් දොරින් දොර ලොවම පුබුදන ගීතයක් වී. මේ කියන්නේ බෝධි චිත්තය කියන්නේ. ඒතකොට දැන් කොහේ හරි තැනකට වහින්න ඕන නම් මට වැස්සක් වෙන්න පුළුවන් නම් වැහලා නිකන් ඉන්න. එච්චරනේ. දැන් ඉතින් වැස්ස ඕන, තෙතමනේ ඕන, වතුර ටිකක් ඕන තැන මට වතුර ටිකක් වෙලා නිකන් ඉන්න. අයි ඉන් එහාට මොකොත් මේකේ නෑ. වතුර ඕන තැනට වතුර. බතක් දෙන්න ඕන තැනට බතක් වෙලා නිකන් ඉන්නනේ. එහෙමයි. ඒ වගේ දෙයක්. ඒ බෝධිචර්යාවතාර කියලා අපේ මහා වටිනා ග්‍රන්ථයක් තියෙනවා. මේ ඒකේ අපිට කියන්නේ ඒක. මාව මමත්වයක් නැහැ. හැබැයි මාව අවශ්‍ය තැනක්. මට බතක් වෙන්න කියනවා නම් කවුරු හරි බතක් වෙන්නේ මොකටද? එයාගේ බඩගින්න නිවාගන්න. මට කවුරු හරි වැස්සක් වෙන්න කියනවා නම් ඉතින් මම වහින්නම්. එතකොට ඒ තෙතමනේ වියලි ගතියෙන් විදෙන්න මේ ඉල්ලන්නේ. ඉතින් එහෙම වෙලා නිකන් ඉන්න. ඒකයි. ඇත්තටම සානාස මගේ ජීවිතය ගැන කල්පනා කරද්දී පහුගිය අතීතයේ බලද්දී සානාස ඇත්තටම දරුවන්ට ගොඩාක් උපාදානය වෙලා ඒගොල්ලන්ගේ සියලු කටයුතු සම්පූර්ණ කරගන්න ගොඩක් මහන්සි වෙලා ඇත්තට මේ தත්ත්වය කියන්නේ ඒ කාලේ ගැනීම සහ ආරක්ෂාවේ කටයුතු සියල්ල කරා. ඒ කාලේ මට තේරෙනවා සානාස ඒ නිසාම ගොඩ පීඩණයට ලක් වෙච්ච අවස්ථා බොහොම තිබුණා. දැන් ස්වාමීන් වහන්සේක බොහොම පැහැදිලිව මේ ධර්ම සාකච්ඡාව තුළින් ඒක ස්වාමීන් වහන්සේ වස්සක් තත්ත්වයටපත් වෙලා මේ ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් පුළුවන් ඒක ගතින් අපි හිටියට සිතින් අතෑරලා ඒගොල්ලන්ගේ උපවාස දැන් කියපු ඒ ධර්ම මේ දැන් කතා කරපු දේම කරගෙන යන්න ස්වාමීන් වහන්සේ පුළුවන්කම ලැබිලා තියෙනවා. උපවාසයට ගොඩාක් මොකින් ඒගොල්ලන්ගේ තීරණ ගන්නකොට ස්වාමීන් වහන්සේ ඒවට අපිට පුළුවන් මට්ටමින් සහාය දැක්වීම නිසා අපිට ඉතින් වෙන කරන්න දෙයක් නැහැ කියන එක ස්වාමීන් වහන්සේ දැන් තීරුම් අරන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් උපවාසයට ගොඩක් පින් සිද්ධ වෙනවා. ඔය ඒක ඇත්තටම වේවා කියලා. හොඳයි. ඉතින් අපි ඇත්තටම මේක අර මේකේ අර තව පොඩි ඉමක් මම ඔතෙන්දි පෙන්නන්න කැමතියි. ඔය අපි කතා කර එකේදී මම බතක් වෙන්නම්. හැබැයි කණේක ඔයාගේ වැඩක් නේ.
මම වැස්සක් වෙන්න හැබැයි දෙමෙන එක ඔයාගේ වැඩක්. එතකොට අපි අපේ උපරිමේ දීලා තියෙන මම බතක් වෙලා තියෙනවා. ඉතින් ඒක කාලා කොසගෙන නිවා ගන්න. ඉතින් මම බතක් වෙන්න. මම වැස්සක් වෙන්න. ඉතින් තෙමිලා තෙත් වෙලා මේ ඒ දෙක් කරගන්න කියලා. ඉතින් අපි ඒක නිසා එතන අපිටත් ඒකේ සීමාවක් තියෙනවා ඇත්තටම. ඒක ඒ සීමාව තුළ අපි අපේ උපරිමය දාලා එතනින් එහාට අපිට බෑ. ඉතින් ඒකයි උතන දෙමව්පියන්ගේ උනත් දෙමව්පියෝ ඉතින් ඒ සීමාවේ උපරිමයට මේගොල්ලන්ට යන්න පුළුවන්. ගුරුවරයාගේ සීමාවේ උපරිමයටම යන්න පුළුවන්. හැබැයි අනිශ්චිතව ඉන්නේ යා. දැන් ඔන්න මගේ කටයුත්තේ මම උපරිම තලයට ඇවිල්ලා තියෙන්නේ. මගේ උපරිම දේ දාලා තියෙන්නේ මම. ඔයා වෙන. ඉතින් අවංකවම දාන ඇත්ත මට දාන්න පුළුවන් උපරිම දේ. මට කැප කරන්න පුළුවන් උපරිම තත්වයේ එතන කියලා. නමුත් අර අපි අනිශ්චිතයි එතන. මොකද අපි දැන් වෙන පැත්තකට හැරිලා ඉන්නේ. මේ පැත්තට නෙමෙයි. ඒකයි. හොඳයි ඒක සියලු දේ සිද්ධ වෙනවා කියන එක ස්වාමීන් වහන්සේගෙන් අපි අවබෝධ කරගන්න ඕන මමත්වයක් නැතුව. ඔව්. ඒක ස්වාමීන් වහන්සේ එහෙමයි. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි මේ මගේ ගොඩාක් හිතවත් මගේ සොයුරියක් නිතිරියක් අහපු ප්‍රශ්නයක් තමයි. එයා ගොඩාක් ලෞකික වශයෙන් පින්දහම් කරනවා. ඔය වකුගඩු රෝගීන්ට උදව් කරනවා, හරක් නිදහස් කරනවා. එහෙම කරන කෙනෙක්. ඉතින් මට ස්වාමීන් වහන්සේගෙන් මගෙන් ඇහුව ප්‍රශ්නෙට මම ඒක අකුසලයක් කියන එක කිව්වහම එයාගේ හිත පොඩ්ඩක් ගැටුණා. ඉතින් ස්වාමීන් වහන්සේ ඒක මේ ඔබ වහන්සේ ඒක විග්‍රහ කරොත් හොඳයි. එතුමියට ඒක ලොකුවට හිතට බලපෑවා. ඒක නිසා ස්වාමීන් වහන්සේ අවසරයි ඒක විස්තර කරන්නකෝ. ඔව් ඒක මෙහිමයි. දැන් අපි ඔය පුණ්‍ය කටයුතු කියලා කොටසක් තියෙනවනේ. ඒක ඇත්තටම ඒක බුදුරජාණන් වහන්සේ පුණ්‍ය කටයුතු හඳුන්වා දීලා තියෙන්නේ පිනවීමට, තමන් පිනවීමට නෙමෙයි අනිකාගේ සුබ සාධනය සඳහා. දැන් සුබ සාධනය කියන එක වෙල්පෙයා කියන එක අපි දන්නවනේ. ඒතකොට දැන් අපිට ශ්‍රමය තියෙනවා නම්, අපිට ධනෙ තියෙනවා නම්, අපිට බුද්ධිය තියෙනවා නම්, අපිට කාලය තියෙනවා නම්, අපිට අවස්ථා තියෙනවා නම්, හැකියා දක්ෂතා තියෙනවා නම්, අසුරු කුසලතා තියෙනවා නම් අපිට පුළුවන් අර අනිත් අයට මට බතක් වෙන්න පුළුවන් නම් බතක් වෙනවා. ඒකයි. හැබැයි උතන තියෙන්නේ අර අපි පින්කම් කරන්න ගියාම අපි ඒක දන්නේම නැතුව උපාදාන කරගන්නවා. උපාදාන කරගත්තම තමයි අකුසලයේ වෙන්නේ. ඔබතුමිය දැන් මේක අකුසලයක් කියන එක පැහැදිලි කරන්න ඕනේ යාට. අකුසලයක් වෙන්නේ ඔබ කරන කාර්යය උපාදාන කෙරුවොත්. ඔබ එතනින් කිසියම් ආකාරයක තණ්හාවක්, මානයක්, ditthියක් ඇති කරගත්තොත්. එහෙම නැත්තම් ලෝකෙම ඉන්න හරක් නිදහස් කරත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හරක් නිදහස් කිරීම හරහා පුද්ගලයා තමන් ඒක උපාදාන කරගත්තොත් සහ ඒක තවත් කෙනෙකුට කරදරයක් බාධාවක් වෙන විදිහට කරොත් අන්න එතකොට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් වකුගඩු රෝගීන්ට උදව් කරාට කමක් නැහැ. ඒක සුබ සාධන කටයුත්තක් තව කෙනෙකුට. නමුත් ඒක අකුසලයක් බවට පත් වෙන්නේ ඒක උපාදාන කරොත්. ඒක මැත්තේම ගිහිල්ලා තමන් සීල සමාධි ප්‍රඥා ගුණ පුරණ කටයුත්ත ඒකෙන් බාධා කරගත්තොත්, නිවන් මඟ අහුරගත්තොත් ඔන්න ඉතින් ඒක අකුසලයක් බවට පත් වෙනවා. අන්න ඒක පරිස්සමෙන් කියලා දෙන්න ඕන. මේක සුබ සාධන කටයුත්ත. ඔබට ඒ සඳහා හැකියාව තියෙනවා නම් ඒක කරන්න. ඒක හොඳයි. හැබැයි මේක තමන්ගේ ගමනට බාධාවක් කරගන්න එපා කියලා. ඉතින් අපි ඕක පරිස්සමෙන් තෝරලා දෙන්න ඕන. දැන් පින පුණ්‍ය කටයුතු අකුසලයක් වෙන ආකාරය. ඒතකොට පුණ්‍ය කටයුතු කුසලයක් කරගන්න අපි දැනගන්න ඕන. පුණ්‍ය කටයුත්තක් කුසලයක් වෙන්නේ ඒ සුබ සාධන කාර්ය අනිශ්චිත වුණොත් තමයි. සුබ සාධන කාර්යය. ඒක තමන් කරාට ඒකට මානයක් හරි මේ තණ්හාවක් හරි නෑ. එහෙම නැත්නම් තවත් මොන හරි අපේක්ෂාවක්, ලෞකික අපේක්ෂාවක් එහෙම තියාගත්තොත් මට මේකෙන් මේක ලැබෙන්න ඕන, නැත්නම් මේකෙන් අනිත් අය මට මේ වෙනුවෙන් ගරු බුහුමන් කරන්න ඕන, අනිත් අය මේකට
සහභාගී වෙන්න ඕන, දායක වෙන්න ඕන. ඔය වගේ තියෙනෝනේ. පින්කම් කරන අය පටලවා ගන්නවා කියලා අපි ඔකට කියන්නේ. මේ අනිත් අය පටලවා ගන්න. එහෙනම් පටලවා ගන්න නැතුව තමන් පැටලෙන්නෙත් නැතුව ඒක ලස්සනට කරන්න පුළුවන්. ඒතව ප්‍රධාන දේ අනිත් අය පටලවා ගන්නවා විතර නෙවෙයි තමන් පැටලෙන එක ප්‍රධාන දේ. මුගක් අය පින්කම් කරන්න ගියාම තමනුත් පැටලවා ගන්න. තමන් තණ්හාමාන දික්ටි ඇති කරගන්න. ඒක තමයි තමන් පටලවා ගන්නවා කියලා කියන්නේ. අනිත් අයත් පටලවා ගන්නවා. අනිත් අයට කරදර බාධා කරනවා, තර්ක විතර්ක කරනවා, ඊට පස්සේ මතභේද හදා ගන්නවා. ඔය නොයෙක් දේවල් කරගන්න පින්කම් වලදී. අන්න ඒ පැත්තට යොමු වුණොත් තමයි ඒක අකුසලයක් බවට පත් වෙන්නේ. නැත්තම් ඕක හරීම මේ නිදහස්ව අතහැරලා කරන්න පුළුවන් ඔය සුබ සාධන වැඩ. ඉතින් බුදුහාඳුරුන්ගේ පින් ලයිස්තු වල තියෙන ඔක්කොම සුබ සාධන වැඩ. එහෙම ඉතින් ඔය කටයුතු කමක් නැහැ. ඉතින් අපි වකුගඩු රෝගීන් ඉතින් රෝගීන්ට සලකන එක කවදත් ඉතින් හොඳ දෙයක් නේ, යහපත් දෙයක් නේ. ඒක Tamanට පුළුවන් විදිහට කරන්න ඒක කමක් නැහැ. හැබැයි මේ නිවන පැත්තට යන සීල සමාධි ප්‍රඥා ගුණ පුරණ කටයුත්ත කරන්න කියලා. නැත්නම් අරකටම බර වෙලා ඒකෙම යෙදිලා ඒකම අල්ලගෙන ඒකම උපාදාන කරගෙන යන්න ඉඩ තියෙනවනේ. අන්න එතනින් පොඩ්ඩක් අපි ගලවලා තියලා අනිත් පැත්තෙන් අර තමන් පැටලෙන්නෙත් නැතුව අනුන් පටලවා ගන්නෙත් නැතුව ඒ කටයුත්ත කරන්න අවශ්‍ය මඟ පෙන්වීම කරන්න පුළුවන් නම් ඔන්න ඔබතුමී හරි. නැත්තම් ඕක අකුසලයක් කිව්වම එක සැරේට තරහ වෙයි. ඒවයි අපේ හාමුදුරුවෝ මම ඉතින් විග්‍රහ කරන්නත් ඉස්සර මම දැක්කා යාගේ හිතේ පොඩ්ඩක් ඉච්චර ශ්‍රද්ධාවෙන් කරපු දෙයක් ඇයි එහෙම අකුසලයක් වෙන්නේ කියන මානසිකත්වය ඇතුළේ ඇති වුණා. ඔව් ඒක මම දැක්ක ස්වාමීන් වහන්සේ. ඒක ඔබතුමී ඒක පැහැදිලි කරන්න ඕන අර කුසලය පින දෙකේ වෙනස පැහැදිලි කරලා. එහෙමනේ අපි. ඒ වෙලාවේ අවස්ථාවක් තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ අමුද්‍රේනි මණ්ඩපින්. ඔව් කලකට පස්සේ හමු වෙන මිත්‍රයා හෝ බාධාකාරයා ඒ මිත්‍රයා ඕනෑ ඔව් ධර්ම මාර්ගයේම යන කෙනෙක් නම් එයා කලින් ආශ්‍රය කෙරුවේ කල්යාණ මිත්‍රයෙක් හැටියට නම් ඔව් නැවත සම්බන්ධතාව ඇති කරගන්න පුළුවන්ද? ඔව් ඒ සම්බන්ධතාවය අපි ධර්ම මාර්ගයේ කලක් අපි එකට ගමන් කරපු අය මේ ප්‍රතිපදාවේ ආපු අය ඉතින් කාලයකට පස්සේ දැක්කේ ඔව් අපි කොහොමද දැන් ඕන නම් ගිහිල්ලා අපි ධර්ම මාර්ගයේ යන කටයුතු කෙරීගෙන යනවාද කොහොමද ආදී වශයෙන් කියලා කල්යාණ මිත්‍රත්වයේ තුල යනකොට බැඳීමක් නෙවෙයිනේ යන්නේ නිතරම අර ධර්ම මාර්ගයේදී අපි එකතු වෙච්ච අය එකම ගමනක් යන ගමන් එකිනෙකාට උදව් කරගෙන යන අය. එතකොට අර ලෞකික මේ නිශ්චිත භාවයක් එතන නැහැ. අපිට ඕන නම් අපි ආයේ මොන ගැහුණා. එහෙනම් අපි අපේ කල්යාණ මිත්‍ර වැඩපිළිවෙල අපි ආපහු කරගෙන යමු. එතන නැහැ අර ආදරණීයත්වය සහ අර බාධාකාරීත්වය ඉදිරියට නඩත්තු කරගෙන යනවා වගේ වැඩක් නෙවෙයි එතන තියෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ තුල තියෙන්නේ. ඒක අපිට ගෙනියන්න පුළුවන්. එතන අපේ අනිශ්චිත බවක් නේ කල්යාණ මිත්‍රයන් අතර තියෙන්නේ ඇත්තටම. අපි මේ එකිනෙකාට උදව් උපකාර කරගන්නවා, මඟ පෙන්වා ගන්නවා. නමුත් අපි මේ නොබැඳි සම්බන්ධතාවක් තියෙන්නේ අපේ. නොබැඳි සම්බන්ධතාවක්. ඒක හරි අමුතු එකක්. මේ අපි එකිනෙකා හඳුනාගෙන තියෙනවා මේ ගමන යන අය අපි ඒකෙන් තමයි ගනුදෙනුව යන්නේ නිතරම අර ධර්ම මාර්ගයේ පැත්තෙන් සදහම් මිතුරු අපි සද්ධර්මයේ පැත්තෙන් තමයි මිත්‍රත්වයේ පවත්වාගන්නේ. අර ලෞකික පැත්තට බර වෙනකොටම අපි එතනින් එක්තරා ප්‍රමාණයකට මිදීමක්, අයින් වීමක්, අතහැරීමක්, මගහැරීමක් අපි ක්‍රමානුකූලව කරනවා. අරයා ධර්ම මාර්ගයේ යන මිත්‍රයෙක් නම් අපිට කිසිම ගැටලුවක් නැහැ. ඒ මිත්‍රත්වය නැත්නම් ඒ සැබඳියාව ආපහු මේ යවත් කාලීන කරාට අපිට ඒකට නිවනට බාධාවක් වෙන්නේ නැහැ ඒක.
මොකද අපි කවදත් කල්යාණ මිත්‍රයත් එක්ක කටයුතු කරන්නේ අනිශ්චිතව තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳට වැටවන තෙරුවන් සරණයි. හොඳයි අපි අදට එහෙමනම් අපේ සදහම් හමුව නිමා කරමු. එතකොට අපි අද 8 වෙනිදා නැවත අපි මුණ ගැහිනේ 10 වෙනිදා සඳුදා දවසේ සුපුරුදු විදියට. ඉතින් අද අපි විශේෂ අවධානය යොමු කළේ මේ දෙවනි සාකච්ඡාවක් හැටියටත් බොජ්ජංග ධර්ම වලටමයි. ඉතින් දැනටමත් අපි වඩාගෙන තියෙන කුසලතා සමහර විට අපි දෙපැත්තට පාවිච්චි කරමින් ඇවිල්ලා එක්තරා සම්දිස්ථානයකට එනවා අපි කෙලින්ම ලෞකික පැත්ත අතහැරලා දාලා නිවන පැත්තටම මේ ගුණාංග යොමු කරන ගතියක් යොමු කරන්න කියලා අපිට අවවාද කරනවා බුදුරජාණන් වහන්සේ. ඒකයි විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං ඔස්සග්ග පරිණාමි කියලා මේ බෝධිඅංග දේශනා කරද්දී ඔය අතිරේක අවවාදයන් සහිතවමයි නැත්නම් ඒ කුසලතා සහිතවමයි බෝධිඅංග දේශනා කරලා තියෙන්නේ. බොජ්ජංග ධර්ම දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒකයි අපි මේ අදත් අවධානයට යොමු කළේ. ඊළඟ හමුවේදී අපි බලාපොරොත්තු වෙනවා පීතිපස්සද්දි සමාධි උපේක්ඛා වගේ අනිත් බෝධිඅංග ධර්ම පිළිබඳව ටිකක් සාකච්ඡා කරන්න. කොහොමද අපි ඒවා වැඩිලා තියෙනෝ නම් එහෙම වැඩිලා නැත්නම් අපි වඩාගන්නේ කොහොමද ආදී වශයෙන් ඒ කාරණා පිළිබඳව ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් හොඳයි අදට අපේ සදහම් හමුව නිමා කරමු. වෙනදා වගේම මේ උතුම් අවස්ථාවට සහභාගී වුණු පූජනීය අපේ පැවිදි උතුමන් ඒ වගේම අනිකුත් පිහි කල්යාණ මිත්‍රයන් ඇතුළු හැම දිනාටම අපි සියලු දෙනාටම අපි මේ ලබා ගන්නා වූ ධර්ම අවබෝධය ඒ වගේම අපි බෙදා හදා ගන්නා වූ මේ ජීවිත අත්දැකීම් ඒවා බොහෝම වටිනවා. ඉතින් ඒවා මේ ධර්ම මාර්ගය නැත්තන්ගේ ජීවිත අත්දැකීම් දහම තුලින් උපවත් වෙලා එන ජීවිතවල වෙනස්කම් අපි මේ බෙදා හදාගන්නේ. ඒවා හරිම වටිනවා. ඉතින් ඒවා බෙදා ගන්න පුළුවන් හැම වෙලාවෙම බෙදා ගන්න. මේ දහමෙන් උපවත් වුණු ජීවිතයක ජීවන චර්යාව ඒක බෙදාගත යුතු වටිනා හරියට නිකන් අපි වටිනා ආහාරයක් සකස් කරපුවාම ඒක අපි අනිත් අය එක බෙදාගෙන සතුටින් වළඳනවා වගේ වැඩක්. දහමෙන් උපවත් වුණු ජීවිතයක තියෙන මේ වටිනාකම් නිතරම අනිත් අය එක්ක කල්යාණ මිත්‍රත්වයෙන් බෙදා හදා ගන්න. ඒ අපිත් එක්ක ධර්ම මාර්ගයේ නොයන කෙනෙක් වුණත් කමක් නැහැ. එයාගේ ජීවිතේ යම්කිසි සංසිද්ධියක් කිව්වොත් අනේ බලන්න මට මෙහෙම ප්‍රශ්නයක් මේ වගේ ගැටලුවක් තියෙනවා කියලා. එතකොටම අර තමන්ගේ රසවත් කෑම බෙදන්න ඕනේ යාට. ඒ රසවත් කෑම කියලා මම මෙතනින් අදහස් කරේ අර ධර්මයේ මාර්ගයේ අපි ගමන් කරද්දී අපේ ජීවිතේ උපවත් වෙලා තියෙනවා. වෙනස් වෙලා තියෙනවා. හිතන විදිහ, කතා කරන විදිහ, වැඩ කරන විදිහ, ප්‍රතිචාර දක්වන විදිහ අන්න ඒක අරයත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මම නම් ඕක ගැන හිතන්නේ මෙහෙමයි. මම ඔය වගේ වෙලාවක කතා කරන්නේ මෙහෙමයි. මම ඔය වගේ අවස්ථාවක සාමාන්‍යයෙන් ක්‍රියා කරන්නේ මෙහෙමයි. ඔය වගේ සිද්ධියකදී මම ප්‍රතිචාර දක්වන්නේ මෙහෙමයි. ඉතින් ඒ තුල මෙන්න මේ සැනසීම මෙන්න මේ නිවීම තියෙනවා. ඔයත් ඒක කරලා බලන්න. බැරි නැහැ උත්සාහ කරන්න කියලා අර තමන්ගේ ජීවිතේ තමන් උපයාගත්ත දේ කරුණාවෙන් මෛත්‍රියෙන් අනිත් අයත් එක්ක බෙදා ගන්න ඕනේ. ඉතින් අපි මේ දහම් හමුවේදී අපි හුඟක් ඒ වගේ අවස්ථාවන් වලට ඉඩකඩ සලසා ගන්නෙත් ඒකම. ඉතින් ඒකත් මේ දහම් සාකච්ඡාව උපවත් වෙන්න, හරබර වෙන්න ලොකු උදව්වක්. ඉතින් ඒ බෙදා හදා ගැනීමත් නිතරම අපේ කල්යාණ මිත්‍රයන් සිද්ධ කරනවා. හොඳයි. එහෙමනම් අපි මෙතකින් දහම් හමුව නිමා කරනවා. අද දවසෙත් අපි අවබෝධ කරගත්ත, එකතු කරගත්ත මේ බෙදා හදාගත්ත වටිනා දේවල් අපි හැම දිනාටම මේ ජීවිතේදීම පරම ශාන්ත